හරි බලන්න. good morning ළමයි හැමෝටම. සමහරුන්ට ප්‍රශ්න තියෙනවා මේ ඊමේල් එකේ ළමයි මේක දැන් මගේ ඊමේල් එකත් ඒ ලිස්ට් එකේ දාලා තමයි මම යවන්නේ. ඒක ඔටෝ ජෙනරේට් කරන එක. ඒකේ ඊමේල් එක ඔයා හරියට ස්පෙලිං මිස්ටේක් කරන්නේ නැතුව ටයිප් කරලා තියෙනවා නම් ඒක හරියටම තියෙනවා නම් ඔයාට ඊමේල් එක එනවා. ඊමේල් එක ඔයා බලා ගන්න දන්නේ නැතිකම හෝ ඔයාට තේරෙන්නේ නැතිකම නිසා තමයි උතන ප්‍රශ්න තියෙන්නේ. පුරුදු වෙනවා දැන් පොඩි ළමෙක් නෙවෙයිනේ වා ඒ ලෙවල් ක්ලාස් එකේ කෙනෙක්නේ. ඉස්සරහට කොහොමද දැන් ඒ ලෙවල් වලින් පස්සේ යුනිවර්සිටි සිලෙක්ට් කරනත් එහෙමයි ජොබ් එකක් කරොත් එහෙමයි වා අනිවාර්යෙන් ඊමේල් එකක් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. දැන් දැක්කම මේ යුනිවර්සිටි ඇප්ලිකේෂන් එකේ රෙජිස්ට්‍රේෂන් වෙන්න ඇප්ලයි කරන්න තිබ්බෙත් ඔන්ලයින්. මම දැක්කා Facebook එකේ මේ ඔන්ලයින් පුරවපු ඉන්සුත් වරද්දලා නම වරද්දලා ඊමේල් එක වරද්දලා සාමාන්‍ය දෙයක් වා ඊමේල් ඇඩ්‍රස් එකේ එක ඩොට් එකක් වෙනස් කරොත් ඩොට් එකක් වැරදියට ටයිප් කරොත් ඒ ඊමේල් එක එන්නේ නැහැ. කියන දේ පැහැදිලි නැද්ද ළමයි? කියන දේ පැහැදිලි නැද්ද මම? අනිත් අය ඇයිනෝ? ඕකේ. පැහැදිලි. හරි. ඒක නිසා ඒක පොඩ්ඩක් බලන්න මේ කොහොමද දැන් ලබන මේකෙත් දැන් ළමයි අඩුයි. අඩු වුණාට කරන්න දෙයක් නැහැ මම දැන් ඒක කරනවා මොකද හේතුව ඒක සිස්ටම් එකට වා කොහොමද පුරුදු කරවන්න ඕනේ. හරි සිස්ටම් එකට පුරුදු කරවන්න ඕනේ. ඒ නිසා ඕකට පුරුදු වෙන්න. ඊමේල් එකක් එනවාට හැමදාම ඒ ඊමේල් ඇඩ්‍රස් එක හරිද කියලා අර කමාන්ද PDF ෆයිල් එක දැම්මනේ ඒකේ බලන්න. සමහරු දැන් ඊමේල් එක වැරදි ආවේ නැහැ කිව්වම Gmail හරියට ටයිප් කරලා නැහැ. ගාමිල් කියලා ටයිප් කරනවා. Gmail වෙනුවට ගාමිල්. ඉතින් මේකේ තියෙන මිස්ටේක් එක ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක පොඩ්ඩක් දිගයි සමහර වෙලාවට ඕකේ කරන මිස්ටේක් එකක් අනුව එක අකුරක් වැරදුනොත් ඔයාට ඊමේල් ඇඩ්‍රස් එක එන්නේ නැහැ. අනිත් එක ඔයාවේ දැන් Google Meet එකට ලොග් වෙනවා Gmail එක. ඒ Gmail එකම තමයි මට දීලා තියෙන්නේ. ඒ Gmail එක මට දීලා තිබ්බොත් දැන් ආපු අය තේරෙන්නේ නැති කිසි ප්‍රශ්නයක් නෑ. අර අප්‍රූව් කරන්න කවුරුත් ඕනේ නෑ. නිකම්ම ක්ලාස් එකට වැටෙනවා. ලින්ක් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. අර නෝමල් ක්‍රමයකටත් වඩා හින ලේසි. ඒක පුරුදු වෙන්න පොඩ්ඩක් ඔයාලට කොහොමද දැනුම තියෙන්න ඕනේ නැත්නම් ඉස්සරහට යන්න බෑ. කැම්පස් එකට සිලෙක්ට් වුණොත් අසයින්මන්ට් තියෙන්නේ ලැප් එකකින් කරන්න, සබ්මිට් කරන්න තියෙන්නේ ඔන්ලයින්. ඊමේල් හරහා තමයි සියලු දේවල් කරන්න තියෙන්නේ. ඔය වැඩට ගියත් එහෙමයි. බිස්නස් එක හැම ගනුදෙනුවක්ම වෙන්නේ කියන්නේ හැම සංනිවේදනයක්ම වෙන්නේ ඊමේල් එකක් හරහා. ඒක පාවිච්චි කරන්න පොඩ්ඩක් පුරුදු වෙන්න. හරිද? සමහරවන්ට එහෙම දැනුම නැහැ. දැන් අර ෆී එක එහෙම සබ්මිට් කරද්දී Google Doc එකක් හරහානේ සබ්මිට් කරන්න ඕන. සමහරව අනස පාස්වර්ඩ් එකක් ඉල්ලනවා ඇයි කියලා. ඒ පාස්වර්ඩ් එක මන් දාන්නේ මේ වාගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක ඉල්ලන්නේ. Gmail එකට ලොග් වෙලා තමයි ඒක සබ්මිට් කරන්න ඕන. පොඩ්ඩක් බලන්න ඕන තරම් ඔයාලට YouTube තියෙනවා Google තියෙනවා ඔය නිරපරාධ කාලේ කන්න නැතුව ඔය වගේ දෙයක් හරි මේව වෙන්න මොකද ඒක අනාගතේ ඔයාලට පිටුවහලක් වෙයි. දැන් ළමයි වෙන්න පුළුවන් පිරිමි ළමයි වෙන්න පුළුවන්. සමහරුන්ට පොඩ්ඩක්වත් දැනුම නැහැ ටෙක්නොලොජි එක ගැන. සාමාන්‍ය මට්ටමක්. මම මේ කියන්නේ ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න ඕනේ නැහැ ඔයා. සාමාන්‍ය ජීවිතේ ඔයාලට යම් කිසි දෙයක් කරගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. තමයි පැහැදිලි නැහැ කියලා කියන්නේ මේ සමහරුන්ට එහෙම ඇති සිග්නල් ප්‍රශ්න ඇති. ඉතින් බෞද්ධරයකට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මගේ ඉෂුව එකක් මයික් එකකවත් මොකේවත් ඉෂුව එකක් නෙවෙයි තියෙන්නේ. මයික් එක මොකේවත් ඉෂුව එකක් නෙවෙයි තියෙන්නේ මේ
හරි බලන්න හරියයි සිග්නල් පොඩ්ඩක් මේවා වුණාම හරියයි ලොකු අවුලක් තියෙනවා අනිත් අයට එහෙම ප්‍රශ්නයක් නැහැ නේ කියන්නේ එක පැහැදිලි නැතුව හරි ඇහෙන්නේ නැතුව හරි එහෙම ප්‍රශ්න තියෙනවද එහෙම ප්‍රශ්න තියෙනවද නැහැ නේ හරි අර අනිත් එක්කනටත් හරියයි ටිකක් වෙලා ගියා හරි තොලම ලබන සතියේ ඉඳන් මේකට දැන් ඔය ලින්ක් එක හරහා ආපු නැති අය සමහරව මම අප්‍රූව් කරන්න කියලා කිව්වා ලබන සතියේ ඉඳන් කොහොමවත් එහෙම වෙන්නේ නැහැ අර හරියට ඊමේල් ඇඩ්‍රස් එක ඩබල් චෙක් කරගන්න හරියට කියලා එයාදත් වැරදි දීලා තිබ්බය ඒවලේ එයා ඉන්සර්ට් කරන්නේ නැත්නම් අර PDF ෆයිල් එකේ ආපහු වැරදිලා තිබ්බොත් තිබ්බ විදිහටම පොඩ්ඩක් මැසේජ් එකක් දාලා කියන්න ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක අකුරෙන් අකුර වටමක් තියෙන්න ඕන. හරි. එන්න තමයි පාඩමට අපි නතර කරලා හිටියේ. නිෂ්පාදන සම්පත් ටික ඔක්කොම කතා කරලා ඉවර කරා. හරි නිෂ්පාදන සම්පත් ටික ඔක්කොම කතා කරලා ඉවර කරා ව්‍යවසායිකත්වයේ සාධක කාර්යනුත් අපි කතා කරා පොඩ්ඩක් පිටුවංග 18 යම් කරුණු කීපයක් තිබ්බා අර ව්‍යවසායිකත්වයේ ලක්ෂණ කියන ඒවා නම් ළමයි ටීචින් ගයිඩ් එකේ දාලා තියෙනවා ඒ ලක්ෂණ ටික කියවන්න පල්ලෙහාට නිෂ්පාදන සාධක භාවිතය දාලා තියෙනවා බලන්න දැන් නිෂ්පාදන සාධක හතරක් තියෙනවානේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය ඒ වගේ නිෂ්පාදන සාධක හතරක් තියෙනවා ඔය නිෂ්පාදන සාධක හතර හැම රටකම තියෙනවා අපේ රටේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය තියෙනවා ඕස්ට්‍රේලියාවෙත් තියෙනවා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය ඊට පස්සේ ජපානෙත් තියෙනවා ඇමරිකාවෙත් තියෙනවා හැබැයි මේ සාධක තියෙන ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් සමහර රටවල් වල සමහර සාධක තියෙනවා විශාල වශයෙන් ගොඩාක් සමහර රටවල් වල සමහර සාධක තියෙන අඩුයි බලන්නකෝ පළවෙනි එක කියනවා නව ශ්‍රීලන්තය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල භූමිය නැමැති නිෂ්පාදන සාධකයේ බහුලව දක්නට ලැබේ මේ නව ශ්‍රීලන්තය ඕස්ට්‍රේලියාව වගේ රටවල් ළමයි ප්‍රසිද්ධයිනේ මොනවාද කිරි නිෂ්පාදනයේට මොකද හේතුව අර ස්වභාවික සම්පත් තෘණබින් ස්වභාවික තෘණබින් විශාල වශයෙන් තියෙන ඕස්ට්‍රේලියාවේ සහ නව ශ්‍රීලන්තේ. ඒකට අර භූමිය කියන සාධකයේ අනිත් සාධකයන් වලට වඩා විශාලයි. ඕස්ට්‍රේලියාව වගේ රටවලම මේ ලොකු භූමි ප්‍රමාණය කියන්නේ ඊට ප්‍රමාණයක් තිබ්බට ඉන්න ජනගහනය අඩුයි. සාමාන්‍යයෙන් අඩු ජනගහනයක් තමයි ඉන්නේ. ඒකට අර භූමිය කියන සම්පත් ඒගොල්ලන්ට ගොඩාක් තියෙනවා. දෙක ලෝ වැඩිම ජනගහනයක් සිටින චීනය ඉන්දියාව චීනය සහ ඉන්දියාවේ තමයි ළමයි ලොව වැඩිම ජනගහනයක් ඉන්නේ ලෝ වැඩිම ජනගහනය කියන්නේ 100ට ඉස්සරසක් 40කට කිට්ටු වෙන්න ප්‍රමාණයක් ඉන්නේ චීනය ඉන්දියාවේ විතරයි. ඒ කියන්නේ මුළු ලෝකෙම රටවල් වලින් චීනය සහ ඉන්දියාව විතරක් ගත්තොත් මුළු සමස්ත ලෝක ජනගහනයෙන් 140ක් විතර ඉන්නේ. කියන්නේ ඉතුරු 160 තමයි මේ අපි ඇතුළු හැම රටකටම බෙදලා දීලා තියෙන මිනිස්සු. ඒකනේ මේ ලෝකේ බලවත් ඒ රටවල් චීනය සහ ඉන්දියාව අර ජනගහනය අතින් වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒකට ජනගහනය වැඩි කියන ළමයි ශ්‍රමය කියන සාධකෙ වැඩි කියන්නේ. ඔය දැකලා තියෙනවා iPhone එක ළමයි iPhone එක හදන්නේ Apple company නේ. Apple company ඇමරිකන්. අපි ඔයා දැකලා තියෙනවද iPhone එකේ ගහලා තියෙනවා made in USA assembled in China කියලා. මොකද චීනේ තමයි ඔය මේ Apple දුරකථන හදන්නේ. හේතුව ශ්‍රමය කියන සාධකයේ වැඩි වෙන චීනේ. ශ්‍රමය කියන සාධකයේ වැඩි වෙන්න සුලභ වෙන්න ශ්‍රමයට ගෙවන මිලත් ළමයි අඩුයි. ශ්‍රමයේ මිල අඩුයි. දැන් ඕනම සාධකයක් සුලභ වෙන්න ඒක මිල අඩුයි. දුලභ වෙන්න ඒක මිල වැඩි. ඉතින් අර චීනේ සාමාන්‍යයෙන් ශ්‍රමය කියන සාධකයේ සුලභව තියෙන නිසා ජනගහනය වැඩි හේතුයි
ශ්‍රම පිළිවෙල අඩු අගයක් යන නිසා Apple company චීනේ තමයි අර ඒවා එක්ලස් කරන්නේ. ඉතින් චීනේ ඉන්දියාව වගේ රටවල් වල ශ්‍රමය වැඩි. ඔය දැකලා ඇති දැන් මේ මෑත කාලයේදී ඉන්දියාව කියන රටක විවිධ ලෝකයේ තියෙන දැවැන්ත නිෂ්පාදන ආයතන එනවා. දැන් හැම එකක්ම Nokia made in India. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් බඩු තියෙනවා made in India. වාහන තියෙනවා made in India. සමහර වෙලාවට ජපාන් කම්පැනි. හැබැයි ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාව නිෂ්පාදනය. ඒ කරන්නේ අර පිරිවැය අනිත් රටවල් වලට වඩා ශ්‍රම පිරිවැය අඩුවට ගන්න පුළුවන් නිසායි. ජනගහනය වැඩි නේ රටවල. ඒ මං කියපු රටවල් වල වැඩි සාධකයක් වැඩියෙන් තියෙන සාධකය තමයි ශ්‍රමය. හරි? නවසීලන්තේ ඕස්ට්‍රේලියාව වගේ භූමිය තියෙනවා කිව්වොත් චීනය සහ ඉන්දියාව වගේ රටවල් වල ශ්‍රමය වැඩියෙන් තියෙනවා කියලා කිව්වා. ජපානය සහ ඇමරිකාව වගේ රටවල් වල තාක්ෂණයේ දියුණුවේ ජපානය සහ ඇමරිකාව වගේ රටවල් වල අපි දන්නවා තාක්ෂණයේ දියුණුවත් එක්ක තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙන සාධකයක් තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. තාක්ෂණයේ වැඩි දියුණුව වෙනවා කියන්නේ ප්‍රාග්ධන සම්පත් බිහි වෙනවා. ඇමරිකාව ජපානය වගේ රටවල් වල ප්‍රාග්ධනය කියන සාධකයේ බහුල වශයෙන් තියෙනවා. ප්‍රාග්ධනය කියන සාධකයේ බහුල වශයෙන් තියෙනවා. හරි බලන්න. ඊළඟ එක සිංගප්පූරුව කියන්නේ ළමයි ඔයා දැකලා තියෙන්නේ ඔය YouTube එකේ වීඩියෝස් වල ඉන්ටර්නෙට් එකේ සිංගප්පූරුව කියන රටේ ළමයි භූමිය කියන සාධකයෙන් ලොකුවට නැහැ. හරිද? ශ්‍රමය කියන සාධකෙත් අර චීනේ ඉන්දියාවේ තරම් නැහැ. ප්‍රාග්ධන සම්පතුත් අර ජපානයේ ඇමරිකාවේ තරම් නැහැ. හැබැයි ව්‍යවසායකත්වයේ කියන සාධකේ කියන්නේ ව්‍යවසායකයෝ කියන අය සිංගප්පූරුව වගේ රටවල් වල ගොඩාක් ඉන්නවා. ව්‍යවසායකත්වයේ කියන සාධකයේ බහුලව තියෙනවා. ඒක ළමයි සිංගප්පූරුව කියන රට කෙටි කාලීනව ලොකු දියුණුවක් ඇති කරගත්තා. අද වෙද්දි සිංගප්පූරුව කියන්නේ සංවර්ධිත රටක්. හැබැයි ළමයි මීට අවුරුදු ගානකට කලින් ලංකාවටත් වඩා පල්ලෙහා තමයි සිංගප්පූරුව ඉඳලා තියෙන්නේ. හරිද? ඔය පොත්පත්වල තියෙනවා සිංගප්පූරුවේ හිටපු ජනාධිපතිවරයෙක් කිව්වලු. ඒ කියන්නේ ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ ඉද්දි ලංකාව පාලනය කරද්දී ඒ සිංගප්පූරු පාර්ලිමේන්තුවේ හරි විශේෂ කතාවක් කිව්වලු. අපි කොහොම හරි ශ්‍රී ලංකාව වගේ රටක් වෙන්න. ඒ කියන්නේ අපේ තත්ත්වෙට ළඟා වෙනවා. ඒ කියන්නේ අපිටත් වඩා පල්ලෙහානේ ඉඳලා තියෙන්නේ. හැබැයි අද වෙද්දි අපි හිතපු ගමන සිංගප්පූරුව සංවර්ධිත රටක්. හරිද? කොහෙද වැරදුනේ කියන එක ප්‍රශ්නයක්. කාටද වැරදුනේ කියන එක. අපිට වැරදිලා අර රටවල් ගොඩාක් දිනුනේදී අපි තාමත් එක දැන්. කොහොම හරි සිංගප්පූරුව වගේ රටවල් වල ඒකට ව්‍යවසායකත්වයකින් සාධකීය බහුල වශයෙන් තියෙනවා. හරි? ඔය තමයි ප්‍රැක්ටිකල් තත්ත්වයක් මම කිව්වේ ප්‍රැක්ටිකල් කරුණු කීපයක් කිව්වේ. ප්‍රැක්ටිකල් කරුණු කීපයක් කිව්වේ. ඔතනින් නිෂ්පාදන සාධක වලට අදාළ කරුණු ටික ඉවරයි. නිෂ්පාදන සාධක හතරක් කතා කරා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. හරි. ඔය සාධක වල ප්‍රශ්න තියෙනවා නම් කතා කරා. අහන්න ඔය සාධක ප්‍රශ්න වල ප්‍රශ්න තියෙනවා නම් මෙතනින් ඉස්සරහට යන එක වෙන්නේ.
හරි ව්‍යවසායකත්වයේ අලුතෙන් ආපු අය ඒකට මම මේ දැන් කරගෙන යන පාඩම ජොයින් වෙන්න කියලා දෙන්නේ. ඒ ටික ඒකට අපි මුලින් ඉඳන් කතා කරනවා. හරි අලුතෙන් ආපු අය කිසිම බය වෙන්න එපා. කිසිම විදියකට බය වෙන්න එපා. අර මුලින් ඉඳන් කොහොම ටික කතා කරනවා මේ යන ක්ලාස් එකට ජොයින් වෙන්න කිව්වේ. ඔයාලට ඒකට ආපහු මම මුලින් ඉඳන් උගන්වන්නදී දෙවෙනි පාඩම වා ඉගෙන ගන්න ඒක ඔයාලට තවත් ලේසි. හරි. පැහැදිලි නෑනේ. කනෙක්ෂන් එකේ මං හිතන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට වෙනවා මේ දැන් සිග්නල් උත් සමහර පැති වලට ප්‍රශ්න ඇති ඒකත් එක්ක. නැත්නම් අනිත් ළමයිට මං හිතන්නේ ප්‍රශ්නයක් නැතුව ඇති. හරිනේ ළමයි. අලුතෙන් ආපු අය කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. අපි මේ සියල්ල ආපහු කතා කරනවා. දැන්ට මේ කොටසේ ඉඳන් ඉගෙනගෙන යන්න. එතකොට නිෂ්පාදන සාධක බලපෑමක් නැහැ. හරි බලන්න. ඵලදායීතාවය කියලා concept එකක් තියෙනවා. productivity ඵලදායීතාවය. මම උදාහරණයකින් ඔයාලට මේක පැහැදිලි කරන්නම්. මේකයි ඵලදායීතාවය කියලා කියන්නේ. මේ බලන්න. කිසියම් යෙදොම් ප්‍රමාණයක් පාවිච්චි කරලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ යෙදොම් ප්‍රමාණයකින් අපිට කිසියම් නිමෝම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම මෙතන උදාහරණ විදියට යෙදොම් විදියට ගන්නම්කෝ යෙදොම් සාධක නිෂ්පාදන සාධක හතරක් තියෙනවානේ. භූමියේ ශ්‍රමය ප්‍රාප්තනයේ ව්‍යවසායකත්වය කියලා. මම මෙතන ගන්නම් ශ්‍රමය කියලා. සාමාන්‍ය ළමයි ශ්‍රමය මනින්නේ ශ්‍රම පැයවලින්. ශ්‍රම පැයවලින් තමයි ශ්‍රමය කියන සාධකේ මනින්නේ. හරිද? ශ්‍රම පැයවලින් තමයි ශ්‍රමය කියන සාධකේ මනින්නේ. ඉතින් එක්තරා නිෂ්පාදන කාර්යයකට ශ්‍රම පැය 10ක ශ්‍රමය වැය කරලා. ඒ කියන්නේ පැය 10ක් වැඩ කරලා හදන්න පුළුවන් නිමෝම් ප්‍රමාණය ඒකක 50යි කියලා හිතන්න. කියන දේ පැහැදිලි ඇති. ශ්‍රම පැය 10ක් වැඩ කරොත් හදන්න පුළුවන් නිමෝම් ඒකක ප්‍රමාණය 50යි. ශ්‍රම පැය 10යි. මේක 5 දෙනෙක් පැය දෙක ගාන වැඩ කරනවා වෙන්නත් පුළුවන්. එක්කෙනෙක් පැය 10ක් වැඩ කරනවා වෙන්නත් පුළුවන්. කොහොම හරි ශ්‍රම පැය ශ්‍රමය මනින්නේ ශ්‍රම පැය වලින්. ශ්‍රම පැය 10ක් වැඩ කරොත් නිමෝම් එකක හදන්න පුළුවන් 50. ඒ කියන්නේ මේකේ අදහස යෙදෝම් එකක 10ක් පාවිච්චි කරොත් නිමෝම් එකක 50ක් හදන්න පුළුවන් කියලා. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා.
ප්‍රශ්නේ තමයි මම මේ කියපු තොරතුරු වලට අනුව ශ්‍රම පැය 10කින් නිමෝම් ඒකක 50ක් හදන්න පුළුවන් නම් එක ශ්‍රම පැයකින් එයාට හදන්න පුළුවන් ඒක කීයද? උත්තර ඕනේ. එක ශ්‍රම පැයකින් එයාට හදන්න පුළුවන් නිමෝම් ප්‍රමාණය කීයද? උත්තර ඕනේ. හැමෝම පහයි. very good. ඒ කියන්නේ ඔයාම කියනවා යෙදෝම් මේකක 10කින් 50ක් හදන්න පුළුවන් කියන්නේ එකකින් හදන්න පුළුවන් 5යි. කොහොමද ඔයා 5 කියන උත්තරේ ගත්තේ? ඔයා කරේ යෙදෝම් නිමෝම් 50ක් බිහි කරානේ. නිමෝම් 50ක් බිහි කරන්න භාවිතා කරපු යෙදෝම් ඒකක ප්‍රමාණය 10යි. නිමෝම් 50ක් බිහි කරන්න භාවිතා කරපු යෙදෝම් ඒකක ප්‍රමාණය 10යි. ඒ නිසා ඔයා කරේ 50 බෙදුව 10යි. එතකොට ඔයා කිව්වා ඒකක 5ක් හදන්න පුළුවන් කියලා. මෙන්න මෙහෙම ලවයි. යෙදෝම් ඒකකයකින් බිහි කරන්න පුළුවන් නිමෝම් ප්‍රමාණය දෙනවා. යෙදෝම් ඒකකයකින් බිහි කරන්න පුළුවන් නිමෝම් ප්‍රමාණය. ඒ නිමෝම් ප්‍රමාණයට අපි කියනවා ඵලදායීතාවය. එහෙනම් ඵලදායීතාවය නිර්වචනය කරන්නේ යෙදෝම් ඒකකයකින් බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණය. එහෙනම් ළමයි ඒකට අපිට සූත්‍රයක් හදා ගන්නත් පුළුවන්. මේ පහනේ ඵලදායීතාවය කියන්නේ පහ තමයි. ඒකක පහ තමයි ඵලදායීතාවය කියන්නේ. එකකින් හදන්න පුළුවන් ප්‍රමාණය. එහෙනම් මේ පහ ගත්තේ 50 බෙදුවානේ 10න්. 50 කියන ළමයි මේ අවස්ථාවේ නිමෝම් ප්‍රමාණය. ඒක බෙදුවානේ 10න්. 10 කියලා ගත්තේ මේකට භාගිතා කරපු යෙදෝම් ප්‍රමාණය. එහෙනම් අපිට සූත්‍රයක් හදා ගන්න පුළුවන්. නිමෝම් ප්‍රමාණය යෙදෝම් ප්‍රමාණයෙන් බෙදුවාම නිමෝම් ප්‍රමාණය යෙදෝම් ප්‍රමාණයෙන් බෙදුවාම නිමෝම් ප්‍රමාණය යෙදෝම් ප්‍රමාණයෙන් බෙදුවාම අපිට හොයාගන්න පුළුවන් ඵලදායීතාවය. හරි? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මම උදාහරණ කීපයක් වාගෙන් අහන්නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මේ තියෙන්නේ යෙදෝම්. මේ තියෙන්නේ නිමෝම්. මට ඕනේ ඵලදායීතාවය. හොඳයි. යෙදෝම් ඒකක 10ක් පාවිච්චි කරලා නිමෝම් ඒකක 100ක් හදලා තියෙනවා. ඵලදායීතාවය කියන්නේ 10යි. very good. යෙදෝම් ඒකක 2.5ක් පාවිච්චි කළා නිමෝම් ඒකක 10ක් හදලා තියෙනවා. යෙදෝම් ඒකක 2.5ක් පාවිච්චි කළා 2.5ක් පාවිච්චි කළා නිමෝම් ඒකක 10ක් කරලා තියෙනවා. ඵලදායීතාවය very good 4යි. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ ඵලදායීතාවය කියන්නේ යෙදෝම් ඒකකයකින් බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණයට එක යෙදෝම් ඒකකයකින් කොච්චර නිමෝමක් බිහි කරන්න පුළුවන්ද? ඒකට කියනවා ඵලදායීතාවය කියලා. ඒ ඵලදායීතාවය හොයන්න පුළුවන් අදාළ අවස්ථාවේ බිහි වුණු නිමෝම් ප්‍රමාණය බෙදනවා යෙදෝම් ප්‍රමාණය. ඒක තමයි ඵලදායීතාවය කියලා කියන්නේ. හරි? ඔයා මාතෘකාවක් දාගෙන නෝට් එකක් හදාගන්න. මේ ගණනකදී ඵලදායීතාවය කියන එකේ අදහස මම කිව්වා. එක් යෙදෝම් ඒකකයකින් බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණයට කියනවා ඵලදායීතාවය කියලා. එකකින් බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණය. ඒක හොයන සූත්‍රය
හිමෝම් ප්‍රමාණය බෙදන්න ඕනේ යෙදවුම් ප්‍රමාණය. අවශ්‍ය දේවල් ලියාගෙන ඉවර වෙලා ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. ටියුට් PDF එකේ තියෙන්න පුළුවන් ටියුට් නැති අය. PDF බැලෙන්නේ නැහැ නේ ඒක නිසා ඔයා නෝට් එකක් වගේ හදාගන්න. ටියුට් තියන අය වුණත් ටියුට් එකේ අපි මුකුත් ලියන්නේ නැති නිසා නෝට් එකක් වගේ හදාගන්න පාඩම් කරගන්න. හරි. තමයි මම ආපහු කියනවාට අර ලබන සතියේ මේ විදිහටම තමයි මේ සිස්ටම් එක යන්නේ. ඒක නිසා පාට හරි දැන් ජොයින් වෙන්න බැරි වෙලා වෙන විදිහකට ජොයින් වෙන කෙනෙක් හරි අපහසුතාවයකට පත් වෙන කෙනෙක් හරි ඕක විසඳ ගන්න තියෙන්නේ මෙන්න මේ ස්ටෙප් එක තමයි කරන්නේ. අර ලිස්ට් එකේ දාන ඊමේල් ඇඩ්‍රස් එක අකුරක් නෑර හරිද කියලා බලන්න. ඔයාගාව තියෙන ඊමේල් එකයි ඒකයි සමානයිද කියලා බලනවා දාන්න. මරලාට වටනවා දෙන්නේ මේක වැරදිලා. එක එකයි අකුරක් වෙනස් වුණොත් ඊමේල් එකේ එන්නේ. දෙවෙනි එක ඔයාට ඊමේල් එක ආවේ නැත්තම් දන්න කෙනෙක්ට හරිද ටිකක් වැඩිමාල් කෙනෙක්ට කියලා අහන්න පොඩ්ඩක් ඊමේල් එකක් ආවා මේක හොයාගන්න බෑ මොකක් හරි කියලා දෙන්නලා අහන්න. සමහර ඊමේල් වල තමයි ඉන්බොක්ස් එකට එන ඒවා ස්පෑම් කියලා account ෆෝල්ඩර් එකක් තියෙනවා සයිට් එකේ ඒකට යනවා. සමහර ඊමේල් වල ඒ හැටි ඒ වගේ ඔයාලගේ මොකක් හරි ඉෂුව එකක් ඇති නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් ඇති ඒක නිසා ඊමේල් එක පෙන්නන්නේ නැත්තේ. හරිද? ඒක මම එව්ව එකක්. මම එව්වත් වෙන කෙනෙක් එව්වත් ඔයාලට ඒ දේ වෙනවා. ඒ නිසා පොඩ්ඩක් කාට හරි දෙන්න බලව ගන්න. එහෙම ඔයාට 100% බැලුවා නම් අර ඊමේල් ඇඩ්‍රස් එකක් හරිනම් මම මෙතනින් ඊමේල් එක දාලා තියෙන කිසිම මේකක් නැහැ. මේක ඔටෝ වෙන්නේ. මගේ ඊමේල් එකත් මම එතනට ඇඩ් කරලා තියෙනවා. මම දාන පරක්කුවට මට ඊමේල් එක එනවා. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන ඉන්න 80%කට 90%කට ඒ ප්‍රශ්නක් නැහැ. ඔය 10%කට විතරයි වාට ප්‍රශ්න තියෙන්නේ. සමහරුන්ට ඇති. මම දැක්කද මේ ෆීස් එක සබ්මිට් කරන්න කියලා 2022 ගේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක පුරවලා තමයි. ඒක ඔයාලට තේරෙන්නේ නැති නිසානේ. මේ මට්ටමේ ඉන්නවා කියන්නේ අනිවාර්යෙන්ම ආ ඊමේල් එකක් චෙක් කරගන්නත් දන්නේ නැතුව එන්නේ. හරිද? ෆීස් සබ්මිට් කියලා වෙන එකක් තියෙනවා. රෙජිස්ට්‍රේෂන් එකයි ෆීස් සබ්මිට් කියන්නේ දෙකක්. තේරෙන්නේ නැහැ රෙජිස්ට්‍රේෂන් කියන්නේ ලියාපදිංචි. එහෙම මෙතන
කොටසක් හිටියේ ඒව පුරවපු. ඒ නිසා හදාගන්න නැත්නම් ඔයාම තමයි අපහසුතාවයටපත් වෙන්නේ. ලබන සතියේ ඉඳන් මම කියනවා ඊමේල් එක හරහා එන අය එච්චරයි. ඔයාගේ මොන ප්‍රශ්නේ වුණත් ඊමේල් එක වරද්දගෙන හරි වෙන ඊමේල් එකකින් හරි ආවොත් ක්ලාස් එකට දාන්න එපා කියලා. හරි ඒක නිසා අනිවාර්යෙන් ලබන සෙන්සුරාදාට කලින් ඒක චෙක් කරලා හදාගන්න. නැත්නම් වාට ක්ලාස් එකක සහභාගී වෙන්න බැහැ. හරි එතකොට ඵලදායීතාවය කියන්නේ යෙදොම් ඒකකකින් බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණය. ඒක හොයන සූත්‍රයේ නිමෝම් ප්‍රමාණය බෙදන්න ඕනේ යෙදොම් ප්‍රමාණය. මේක බලන්න. මේක ගණිතයනේ. මේක සූත්‍රයක් නෙමෙයි තියෙන්නේ. ගණිතයට අදාළව අපිට හිතා ගන්න පුළුවන් කිසියම් අවස්ථාවක ඵලදායීතාවය වැඩි වෙන්නේ මොන වගේ අවස්ථාවලද? මේ බලන්නකෝ. උදාහරණයක් විදිහට හිතන්නකෝ නිමෝම් මේකක 10යි ඒ 10 හදන්නේ යෙදෝම් මේකක 10ක් යනවා කියලා. එහෙමනම් ළමයි ඵලදායීතාවයෙන් එකයිද? ඵලදායීතාවය එකයි. මෙන්න මේ උත්තරේ වැඩි වෙන්න පුළුවන් වෙන්නේ ආයතනයේ මොන වගේ සිදුවීම් වුණොත්ද? ඒක තමයි ඔය ඵලදායීතා වර්ධනය කියලා අවස්ථා කීපයක් ලියන්න තියෙන්නේ. මෙන්න මෙහෙම වුණොත් වෙනවා. හරි? ආයතනයේ භාවිතා කරන්නේ යෙදෝම් 10ක් නේ. හරි භාවිතා කරන යෙදෝම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි කලින් ගත්ත නිමෝමට වඩා වැඩි නිමෝම් ප්‍රමාණයක් දැන් ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් කලින්ට වඩා ඵලදායීතාවය වැඩි වෙනවා. කලින් එකයි දැන් 1.5යි. එහෙනම් මතක තියාගන්න ඵලදායීතාවය වැඩි වෙන්න පුළුවන් එක අවස්ථාවක් තමයි ආයතනයේ නිමෝම් ප්‍රමාණය වැඩි වීම. කලින් ගත්ත යෙදෝම් ප්‍රමාණයෙන්ම ගන්න පුළුවන් නිමෝම් ප්‍රමාණය වැඩි කරගත්තොත් ආයතනය එතකොට ආයතනයේ ඵලදායීතාවය කලින්ට වඩා වැඩි වෙනවා. ආර්ථික විද්‍යාව නෙවෙයි ළමයි මෙතන තියෙන්නේ ගණිතය උනේ. මේ සංඛ්‍යාව වෙන්නේ බෙදන්නේ. ඒකට උඩ සංඛ්‍යාව ඉහළ සංඛ්‍යාව වැඩි වුණොත් කලින්ට වඩා අනිවාර්යෙන් උත්තරේ මොනවා වෙනවද? කලින්ට වඩා වැඩි. ඔකේ එක අවස්ථාව. ඊළඟ අවස්ථාව. කලින් නිමෝම් මේකක ළමයි 10යිනේ තිබ්බේ. කලින් නිමෝම් මේකක 10යි තිබ්බේ. හරි නිමෝම් මේකක ප්‍රමාණය 10ම තමයි. හැබැයි මේ 10 ගන්න කලින් පාවිච්චි කරා යෙදෝම් මේකක 10ක්. ඊගොල්ලෝ දැන් ඔය යෙදෝම් ප්‍රමාණය නෙමෙයි ඔయిత වඩා අඩු ප්‍රමාණයක් භාවිතා කරන්න කියලා. ඔయిత වඩා අඩු ප්‍රමාණයක් නම් භාවිතා කරන්නේ. දැන් මම දාන්නම් 5. ඒත් ඵලදායීතාවය මේ මුල් අවස්ථාවට වඩා වැඩි වෙනවා. උත්තරේ 2. ඒකට හේතුව එතකොට නිමෝම් ප්‍රමාණය වැඩි වීම නෙමෙයි යෙදෝම් ප්‍රමාණය අඩු වීම. ඔන්න දෙවෙනි අවස්ථාව. මේක මුල් අවස්ථාව. මේකට සාපේක්ෂව තමයි මේ ගන්න. එහෙනම් මේකෙදිත් වැඩි වුණා යෙදෝම් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි නිමෝම් වැඩි වෙනවා. මේකෙත් වැඩි වුණා නිමෝම් වෙනස් වෙන්නේ නැහැ. පාවිච්චි කරන යෙදෝම් ප්‍රමාණය අඩු කරගත්තොත් ආයතනයේ ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. ව්‍යාපාරයක් විදියට. ඊළඟ අවස්ථාව 10යි එහෙමනේ තිබ්බේ ඵලදායීතාවය එකක් ආවේ. මෙන්න මේ සිදුවුණු වෙනස්කම් දෙකම වුණොත් ඒත් වැඩි වෙනවා නේ. 10ක 15 වෙනවා. මේ 10ක 5 වෙනවා. උත්තරේ ඉන්නේ 3යි නේද? එක නෙමෙයි ඉන්නේ 3. එහෙම උනත් වෙනවා. එහෙනම් එතන වෙන්නේ යෙදෝම් අඩු වෙනවා. ඒ වගේම නිමෝම් වැඩි වෙනවා. ඔන්න තුන්වෙනි අවස්ථාව. 4. ඵලදායීතාවය වැඩි වෙන්න පුළුවන් ළමයි මෙහෙම වුණොත්. නිමෝමත් වැඩි වෙනවා යෙදෝමුත් වැඩි වෙනවා. එතන නිමෝම 10 ඉඳන් 20 දක්වා වැඩි වෙනවා. ඉතින් 10කට 10ක් වැඩි වෙනවා කියන්නේ 100ක් නේ. හරිද? 100ක් නේ. හැබැයි මේකට පාවිච්චි කරන යෙදෝම් ප්‍රමාණය වැඩි වුණාට
උදාගියට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි පල්ලෙහාගේ වැඩි වෙන්නේ. අන්දාන්නම්කො 10 12 කරන්න. 10 12 කරන්න. ඒක වඩ පේනවා ඇති. උඩ සංඛ්‍යාව වැඩි ප්‍රතිශතයකින් වැඩි වෙලා 10කට 10ක් කියන්නේ 100%යි. 10 ඉඳන් 12 දක්වා කියන්නේ දෙකයිනේ වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 120යි. එතකොටත් ඔයාලට පේනවා ඇති මේ එක ආවට මෙතන එකට වඩා වැඩි යගයක්. ඒ කියන්නේ ඵලදායීතාව වැඩි වීමක් තමයි වෙන්නේ. එතන බලමු ළමයි. 1යි 8ක් ඉතුරු වෙන්නේ 80ට තියෙනවා 12 වරක් 5 60යි. 6 72යි. 1.6ක් විතර එනවා. කලින්ට වඩා වැඩි. හරි. කලින්ට වඩා වැඩි. එහෙනම් එතන උනේ යෙදෝ නිමෝමුත් වැඩි වුණා. යෙදෝමුත් වැඩි වුණා. හැබැයි නිමෝම් වැඩි වුණා වැඩි ප්‍රතිශතයක්. මෙයා වැඩි. මෙයාගේ වැඩිවීම යෙදෝම් වැඩිවීමට වඩා වැඩි. ඔන්න 4. 5ක් ගන්න පුළුවන් ඉතින් ඕකේ. මේක අනිත් පැත්ත. නිමෝමුත් අඩු වෙනවා යෙදෝමුත් අඩු වෙනවා. ගණන් පාඩම අනුව මේ යට සංඛ්‍යාව හැබැයි අඩුවීමේ ප්‍රතිශතය ගොඩාක් වැඩි වුණා. දැන් වැඩි ගාණකින් යට සංඛ්‍යාව අඩු වෙනවා. අනිවාර්යෙන් උත්තරේ ඒකට වඩා වැඩි වෙන්න ඕනේ. මම අඩු කරන්නම්. 10 මම 8 කරනවා. උඩ සංඛ්‍යාව 10ට දෙකක් අඩු වෙලා. ඒ කියන්නේ 120යි. මේ පල්ලෙහා තියෙන 10 සංඛ්‍යාව මම විශාල ප්‍රතිශතයකින් අඩු කරනවා. 8කින් අඩු ගන්න කියන්නේ 2යි. 180ක් අඩු වෙනවා. එතකොට වාට පේනවා ඉතින් උත්තරේ 4 එනවා. එක මෙතන එක හැබැයි මෙතන 4ක් වැඩි වෙලා. එහෙනම් එතන වැඩි උනේ නිමෝමුත් අඩු වුණා. යෙදෝමුත් අඩු වුණා. යෙදෝම් කියන්නේ පහළ සංඛ්‍යාවනේ. හැබැයි යෙදෝම් අඩුවීම වැඩි අගයකින් සිද්ධ වෙනවා. නෙවෙයි ඉතින් ළමයි කටපාඩම් කරන ඒවා නෙවෙයි. අර මේ සූත්‍රයක් තියෙන මේ සමීකරණයක් තියෙන මේකෙන් මේක බෙදුවාම මේකෙන් බෙදුවාම එන උත්තරේනේ ඵලදායීතාවය කියන්නේ. ගණන් දෙකක් සුළු කරාම ඉහළාගය සහ පහළාගය. ඉතින් අපි දන්නවා මේ ඉහළාගයයි පහළාගයයි හැසිරෙන ආකාරය අනුව උත්තරේ වෙනස් වෙනවා. උත්තරේ වැඩිවීමක් නම් හැමතිස්සෙම වෙන්න ඕනේ කලින් තිබ්බා වගේ. මෙන්න මේ අවස්ථා පහේදී එහෙම වෙන්න පුළුවන්. අවශ්‍ය දේවල් ලියාගෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒතර පළවෙනි අවස්ථාව මම ඔයාලට කිව්වොත් යෙදෝම් වෙනස් වෙන්නේ නැහැ උඩ සංඛ්‍යාව නිමෝම්නේ. නිමෝම් වැඩි වෙනවා. දෙවෙනි එකේ නිමෝම් වෙනස් වුන්නේ නැහැ. යෙදෝම් ප්‍රමාණය අඩු වෙනවා පහළ සංඛ්‍යාව. තුන්වෙනි එකේ ওই දෙකම එකපාර වෙනවා. ඒත් වැඩි වෙනවනේ අගේ කලින්ට වඩා. තුන්වෙනි එකේ නිමෝමුත් වැඩි වුණා යෙදෝමුත් වැඩි වුණා. හැබැයි නිමෝම් වැඩි වෙන්නේ විශාල අගේ. පස්වෙනි එකේ නිමෝමුත් අඩු වුණා යෙදෝමුත් අඩු වුණා. හැබැයි යට සංඛ්‍යාව යෙදෝම් විශාල අගයකින් අඩු වෙනවා. ඒකට උත්තරේ වැඩි. එකයි දශම 666 කැල්ලකින් හොයලා තියෙන උත්තරේ නේ. ලේසිනේ ෆෝන් එකක් දෙන්න. හරි දවස් දේවල් ලියාගන්න අර
අවස්ථා පහක් තිබ්බ ළමයි ඵලදායීතාවයේ වැඩි වෙන්න පුළුවන් අවස්ථා. ඵලදායීතාවයේ වර්ධනය වන අවස්ථා. පළවෙනි එකේ වැඩි වෙන්නේ නිමෝම් විතරයි. යෙදෝම් වෙනස් වෙන්නේ නැහැ. දෙවෙනි එකේ ළමයි පල්ලෙහා තියෙන අගය යෙදෝම් අඩු වෙනවා. තුන්වෙනි එකේ යෙදෝමුත් අඩු වෙනවා නිමෝමුත් වැඩි වෙනවා. හතර දෙකම වැඩි වුණාට වැඩියෙන් වැඩි වෙන්නේ උඩ සංඛ්‍යාව. පහ දෙකම අඩු වුණාට වැඩියෙන් අඩු වෙන්නේ යට සංඛ්‍යාව. එහෙම වුණාම අනිවාර්යෙන් හරි ළමයි ප්‍රශ්න නැද්ද? හරිද ළමයි? හරි. අලුතෙන් ක්ලාස් එකට ජොයින් වුණ අය අනිවාර්යෙන් දැන් කලින් කරපු පාඩම් වල කොටස් ටිකක් ඔයාලට මගේ අරලා තියෙන්නේ ඒක ප්‍රශ්න කරගන්න එපා. සමහර වෙලාවට මම මේ උගන්වද්දී ඒ concept පොඩි ඒවා සමහර තැන්වල මම අදාළ කරගන්නවා. ඒක ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාට මුලින් ඉඳන් ක්ලාස් පටන් ගත්තාම සියල්ල පැහැදිලිව කරගෙන යනවා. ඔයාට මම මේකට සම්බන්ධ වෙන්න කියලා තියෙන්නේ. අර මේකෙනොත් 100% ඔයාට සමහර වෙලාවට ගන්න බැරි වුණා 80%ක් ගන්න පුළුවන්. ඒකෙන් ඔයාට ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. හරිද? දැන් මෙතනත් ඉන්නවා ළමයි සමහරු මගේ 2021 ක්ලාස් එකේ අය. ඒ මම පෞද්ගලිකව දන්නවා. සමහරු ඉන්නවා 2021 ක්ලාස් එකේ. මම 2021 ක්ලාස් එකේ ළමයි දවස් දෙකක් කරනවා. ඒ කියන්නේ එකම පාඩම දවස් දෙකක් ගෲප් දෙකක් තියෙනවා. සමහර ළමයි මාත් එක්ක කතා කරලා මුළු අවුරුද්ද ඒ කියන්නේ පටන් ගත්ත දවසේ ඉඳන් ඒ 2021 ක්ලාස් දෙකටම එනවා. ඒ කියන්නේ එකක් තියෙන ඉරිදාවල් අනිත් එක තියෙන සඳුදා හවස ඉරිදාත් ඇවිල්ලා සඳුදාත් එනවා. දවස් දෙක. ඒක මොකද හේතුව අර වැඩි වාර මම එකම දේ තමයි උගන්වන්නේ. හැබැයි ආ දෙපාරක් අනුගමනය වෙනවනේ. ඒකට යාගේ පැත්තෙන් ඒක වාසියක්. හරිද? අනිවාර්යෙන් මේ වගේ අය ලොකු රෑන්ක් එකක් එක පාස් වෙනවා. අත්දැකීමුත් තියෙන ඕන තරම්. ඒක සාමාන්‍ය දෙයක්. මොකද හේතුව ඒගොල්ලන්ට විශේෂ පීඩන ප්‍රමාණය වැඩි. එයා සාමාන්‍ය විදිහට නෙමෙයි පොඩ්ඩක් වැඩිපුර මහන්සි වෙන්න නිසා. අර ඔයාටත් මම ඒක එන්නේ කිව්වේ. ඔයා දැන් මේක ඇහිලා තිබ්බහම ඔයාට
තවපාරක් උගන්වද්දී ඔය concept හරියටම කියන්නේ අමතක නොවෙන තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ පාඩම් කරා හා සමානයි වෙනකොට ඒකෙන් වට ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මොකද හේතුව මේ O level නෙමෙයි මේ කතා කරන එක concept එකක්. සමහර වෙලාවට ලොකු ලකුණු ප්‍රමාණයක වැදගත්කමක් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ප්‍රයෝජනවත් වෙනවා. හරි මම කියේ හිටියේ ඵලදායීතාවය ගැන. productivity ඵලදායීතාවය කියලා කිව්වේ ළමයි යෙදුම් ඒකකයකින් බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණය. යෙදුම් ඒකකයකින් බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණයට අපුව ඵලදායීතාවය. මේක වැඩි වෙන අවස්ථා දෙකකුත් අපි කතා කරා. අපිට පුළුවන් නම් යෙදුම් ඒ ටිකම පාවිච්චි කරලා වැඩි නිමෝමක් ගන්න ඵලදායීතාවය වැඩි. ආයතනයේ ගන්න නිමෝමට භාවිතා කරන් යෙදුම් ප්‍රමාණය කලින්ට වඩා අඩු කරගන්න පුළුවන් නම් ඵලදායීතාවය වැඩි කරනවා. මේ දෙකම එකපාර වුණොත් ඵලදායීතාවය. නිමෝමොත් වැඩි වෙන ගමන් යෙදුම් වැඩි වුණාට කමක් නැහැ. හැබැයි නිමෝම් ගොඩාක් විශාල ප්‍රතිශතයකින් වැඩි වෙනවා. එතකොට ආයතනයේ ඵලදායීතාවය වැඩි වෙනවා. නිමෝම අඩු වුණාට කමක් නැහැ. යෙදුම් අඩු වෙන්න ඕනේ. හැබැයි යෙදුම් අර නිමෝම අඩු වුණාට වඩා විශාල වශයෙන් අඩු කරගන්න ඕනේ. එතකොට ඵලදායීතාවය වර්ධනය කරගන්න පුළුවන්. ඔය අවස්ථාවේ. හරි. එතකොට මේ ඵලදායීතාවය කියලා කිව්වේ යෙදුම් ඒකකයකින් බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණය. මේක තමයි ඵලදායීතාවය. යෙදුම් ඒකකයකින් බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණය. ආයතනයක ළමයි යෙදුම් ඒකකයකින් බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණය හෙවත් ඵලදායීතාවය වෙනස් වෙනවනේ. වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වෙන්නේ මොන සාධක නිසාද? එකට බලපාන්නේ මොන සාධකද කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒ සාධකවලදී කියනවා ඵලදායීතා තීරක කියලා. ඒ සාධකවලට කියනවා ඵලදායීතා තීරක කියලා. කියන්නේ ආයතනයක යෙදුම් ඒකකයකින් කොච්චර නිමෝම් ප්‍රමාණයක් බිහි කරගන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්න බලපාන සාධක. ඒකට තමයි ඵලදායීතා තීරක කියලා කියන්නේ. මෙන්න මේවයි සාධක. එකක් තාක්ෂණය. මම එකින් එක පැහැදිලි කරනවා. මම මේ ලියන්නේ කරුණු ටික. එකක් තාක්ෂණය. දෙක අපි දැන්ටමත් දන්න එකක් මානව ප්‍රාග්ධනය. මානව ප්‍රාග්ධනය. දෙක මානව ප්‍රාග්ධනය. තුන්වෙනි එක දෙක මානව ප්‍රාග්ධනය. තුන්වෙනි එක කළමනාකරණය. තුන්වෙනි එක කළමනාකරණය. හරිද? තුන්වෙනි එක කළමනාකරණය. හතරවෙනි එක ශ්‍රම විභජනය හා ශ්‍රම විශේෂ ප්‍රාගුණ්‍ය. මේවා මම එකින් එක කියලා දෙන්නම්. මෙන්න මේ සාධක තමයි ඵලදායීතාවයේ තීරණය වෙන්නේ බලපාන. ඒ කියන්නේ ආයතනයක ඵලදායීතාව වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යෙදුම් ඒකකයකින් බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ යෙදුම් ඒකකයකින් බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණය තීරණය වෙන්න බලපාන සාධක තමයි මේක. හරිද? යෙදුම් ඒකකයකින් බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණය තීරණය වෙන්න බලපාන සාධක. මේකින් එක අපිට විස්තරාත්මකව කතා කරන්න තියෙනවා. හරි බලන්න.
පළවෙනි එක තාක්ෂණය. පළවෙනි එක තාක්ෂණය. ශබ්ද පොඩ්ඩක් වැඩි කරන්න. ළමයි ඇහෙන්නේ හිමින්ද? අනිත් අයගේ ඇහෙන්නේ හිමින්ද? මේ හයියෙන් කෑ ගහන ළමයි කොහමද? සද්දේ. එහා ගෙවල් වලටත් ඇහෙනවා. මේ මිනිස්සු දන්නවා මම ඉදු ගන්නවා කියලා. මේ මිනිස්සු සමහර වෙලාවට පාඩම අහන්න ඉඳලා උත්තර දෙනවා. එළියට ගියාම. හරි මේවල පළවෙනි එක තාක්ෂණය. තාක්ෂණය කියන සාධකය බලපානවා ඵලදායීතාවය. ටෙක්නොලොජි එක. මෙන්න මේක මතක තියාගන්න. ආර්ථික විද්‍යාවට අදාළව ළමයි තාක්ෂණීය කියන එකේ අදහස මේකයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කරන ක්‍රමවේදය ටෙක්නික් එක මොන සිස්ටම් එකකටද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ ඒකට තමයි අපි කියන්නේ තාක්ෂණය කියලා. කොහෙන් හරි ලියාගත්තත් කමක් නැහැ. ආර්ථික විද්‍යාවේ තාක්ෂණය කියන එකේ අදහස් කරන්නේ භාණ්ඩ හා සේවා නිපදවීමට යොදා ගන්නා ක්‍රමවේදය. භාණ්ඩ හා සේවා නිපදවීමට යොදා ගන්න ක්‍රමවේදය තමයි තාක්ෂණය කියලා කියන්නේ. ක්‍රමවේදය. ලියාගන්න කොහෙන් හරි භාණ්ඩ හා සේවා නිපදවීමට යොදා ගන්නා ක්‍රමවේදයට තමයි තාක්ෂණය කියලා කියන්නේ. ඔන්න ඔය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න ක්‍රමවේදයවත් තාක්ෂණය වෙනස් වුණොත් ළමයි ඵලදායීතාව වෙනස් වෙනවා. ව්‍යාපාර ආයතනයක් කලින් භාවිතා කරාට වඩා දියුණු තාක්ෂණයක් භාවිතා කරොත් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් භාවිතා කරොත් කලින් නිමෝමට වඩා වැඩි නිමෝමක් ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දන්නවා ටෙක්නොලොජි එක යූස් කරන්න ඵලදායීතාවය වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙහෙම ගොවිතැන් කටයුතු සඳහා කියලා කෘෂිකාර්මික කටයුතු කියලා කෘෂිකර්මාන්තයේ දායින්දන් තිබ්බනේ ලංකාවේ. හැබැයි කෘෂිකර්මාන්තයේ යොදා ගන්න ක්‍රමවේදය වෙනස් වුණා. ඉස්සර ක්‍රමවේදයට වඩා වර්තමානයේ කෘෂිකර්මාන්තයේ යොදා ගන්න ක්‍රමවේදය දියුණුයි. ඉස්සර ළමයි ගමේ ඉන්න ගොවියා උදැල්ල කරේ තියාගෙන මේ පාන්දර කියන්නේ එළිය වැටෙන්න කිට්ටු කරලා යනවා කුඹුර. ඊළ හවස හැන්දෑවේ 5-6ට තමයි ආපහු එන්නේ. ඔය වගේ දවස් ගාණක් මහන්සි වෙලා තමයි කුඹුරු වැඩ කරලා අස්වැන්න නෙලාද. හැබැයි වර්තමානයේ වෙද්දි ඒ ක්‍රමවේදයෙන් නෙවෙයි ගොඩාක් කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කරන්නේ වෙනත් ක්‍රමවේදයක්. ඊට වඩා දියුණු ක්‍රමවේදයක්. අර ගොවියා එහෙම හැමදාම දවස ගානේ ගිහිල්ලා උදැල්ල විතරක් අරගෙන ගිහිල්ලා මහන්සි වෙලා වැඩ කරනවා වගේ නෙවෙයි. වර්තමානයේ වෙද්දි ළමයි යන්ත්‍ර සූත්‍ර තියෙනවා මේ දේවල් වලට. නේ? කුඹුර හාන්න යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඊට පස්සේ අස්වැන්න අර ගොයන් කපන්න යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ගොඩාක් දේවල් සඳහා යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඒකට වර්තමානයේ වෙද්දි ওই යන්ත්‍ර සූත්‍රත් එක්ක භාවිතා කරන ටෙක්නොලොජි එක කලින්ට වඩා දියුණුයි. ඒ කලින්ට වඩා දියුණු වීම නිසා වර්තමානයේදී අඩු කාලයකින් නිමෝම ගන්න පුළුවන්. ඒකට අඩු ශ්‍රම පැය ගන්නකින් නිමෝමක් ගන්න පුළුවන්. අර ගොවියා මං කිව්වා වගේ උදෙන්ම ගිහිල්ලා හවස් වෙනකම් කුඹුරු වැඩ කරන්න ඕනේ නැහැ. වර්තමානයේ අර භාවිතා කරන ටෙක්නොලොජි එකත් එක්ක අඩු පැය ගාණක් මහන්සි වෙලා වැඩි නිමෝමක් ගන්න පුළුවන්. ඕන දෙයක් එහෙමයි. අපි ටෙක්නොලොජි එක යූස් කරන්න අපේ ඵලදායීතාවය වැඩි වෙනවා. හරිද? ඒ උදාහරණයක් විදිහට මේ හිතනවා මේ දැන් සිස්ටම් එක ක්ලාස් එක ඔයාට තමයි ඒක අවුල. හරිද? මේ මුල් දවස් දෙක නිසා අපි ඉස්සරහට යද්දී ආයේ වැරදි අඩුපාඩු හදාගත්තාම හරි ලේසි. හරිද?
ඉස්සර මේ දැන් ওই සිස්ටම් එකේ එන්න කලින් ළමයි සයිට් එකේ ආයෙ තිබ්බේ අර වෙබ්සයිට් එකට ගිහිල්ලා බටන් එකක් තියෙනවා ඒක ක්ලික් කරාන් පස්සේ sorry ඒක ක්ලික් කරාන් පස්සේ ඔයා ක්ලාස් එකට ඇතුළත් වෙන්න ඉල්ලනවා කියන එක පේනවා ඊට පස්සේ ඒගොල්ලන් බලලා කන්ෆර්ම් කරනවා ඒක දැන් ඊටත් වඩා දියුණු ක්‍රමවේදයක් තමයි ඔය අනුගමනය ඒකට දැන් ඔයාට කලින් ඊමේල් එකක් එනවා ඊමේල් එක දැම්මම ඔයාට යාගේ අප්‍රූව් ඕනෙත් නැහැ එයාට අප්‍රූව් දෙන්න ඕනෙත් නැහැ ඔයාට නිකම් ක්ලාස් එකට එන්න පුළුවන් හරිද අර ටෙක්නොලොජි එක දැන් වෙන අපි ඉස්සර ක්ලාස් කරන කාලේ හිතන්නකෝ දැන් බාර්කෝඩ් සිස්ටම් එකක් තියෙනවා ඉස්සර එහෙම නැහැ හරිද අර කාඩ් එකක් තියෙනවා ඕකේ මාක් කරන්න හරිද ඕක මාක් කරන්න යන කාලයට වඩා බාර්කෝඩ් එක ටච් කරන්න යන කාලේ අඩුයි පොඩ අඩු කාලයකින් වැඩි දෙයක් කරගන්න පුළුවන් ඒතර මේ ටෙක්නොලොජි එක දියුණු වෙන්න ඵලදායීතාවයක් වැඩි වෙනවා. හැබැයි ඒ වගේම තාක්ෂණයේ තව පැත්තක් තියෙනවා. අපි මෙතන කතා කරන්නේ ඵලදායීතාවයට බලපාන සාධකයක් විදිහට සාධකේ. තාක්ෂණය. ඒකට තාක්ෂණයේ දියුණු වෙද්දී ඵලදායීතාවය වැඩි වෙනවා නම් ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා. තාක්ෂණය පිරිහුණොත් ඵලදායීතාවය අඩු වෙනවා. කලින් ගත්ත නිමෝම් ගන්න හම්බෙන්නේ නැහැ. තාක්ෂණයේ පිරිහුණොත්. ඒ ක්‍රමවේදයන් ඒ කියන්නේ දියුණු ක්‍රමවේදයන්ගෙන් නිදා පල්ලෙහාට ආවොත් අනිවාර්යෙන් ඵලදායීතාවය අඩු වෙනවා. ඉතින් කෘෂි කර්මාන්තයේද අපි වර්තමානයේ භාවිතා කරන ඔය යන්ත්‍ර සූත්‍ර වලින් ඉඳන් ඔය අතහැරලා නැවතත් අර සුපුරුදු ක්‍රමයට ආවා කියලා. උවින් උදෙන්ම ගිහිල්ලා එතකොට ගන්න පුළුවන් නේ මොකම අඩුයි. දැන් ඔයාලට ඉතින් පිස්සුද එහෙම වෙනවද? නැත්නම් එහෙම වෙන්න පුළුවන්. ලංකාවේ ඔයා දන්නේ නැති වුණාට එහෙම කතාවක් තියෙනවා. ලංකාවේ සමහර දේවල් සම්බන්ධයෙන් අද අපි පාවිච්චි කරන තාක්ෂණයට වඩා දියුණු තාක්ෂණයක් ඉස්සර ලංකාවේ තිබිලා තියෙනවා. හරිද? අද හිතන්නකෝ ඔයාගේ ගෙදර තට්ටු දෙකයි නම් උඩ තට්ටුවට වතුර එද්දී අනිවාර්යෙන් පොඩි ප්‍රෙෂර් එකේ අඩුවක් තියෙනවනේ මෝටර ගහලා ටැංකි ගහලා ටැංකිය උඩ පුරවලා ඊට පස්සේනේ වතුර ගන්න. ඒ ඔය මොකුත් නැහැනේ සීගිරි ඉස්සර සීගිරි උඩට වතුර ගිහිල්ලා තියෙනවා. අර පුකුණු වලට වතුර ගිහිල්ලා තියෙනවා. ටෙක්නොලොජි ඒ තාක්ෂණය අපිට නෑ දැන්. අපි දන්නේවත් නෑ කොහොමද මොන පුරාවිද්‍යාඥයින් මේ පරීක්ෂණ කරත් හොයාගන්න බෑ මේ ටෙක්නික් එක මොකක්ද කියලා. හරිද? අර ස්වභාවික වතුර මාර්ග පොණ්ඩ එකක් හදලා දැන් මේව කරන්න විවිධ දේවල් කරනවා. ස්වභාවිකව මුකුත් නැතුව අවුරුදු ගාණක් ක්‍රියාත්මක වෙන විදිහට කොහොමද අද? ඒ හිතනවා අපේ පොණ්ඩේකට මොකක් හරි මේකවත් ඒක වැඩ ගන්න කම වැඩ කරා ඊට පස්සේ නෑ. අරක අවුරුදු ගාණක් ක්‍රියාත්මක වෙන කොච්චර දියුණු තාක්ෂණයක්. ඔය යෝදැල අහලා තියෙනවනේ ඒවා. යෝදැලේ ළමයි කිලෝමීටර් ගාණකට මෙන්න කුංචි බෑවුමයිලු තියෙනවා. කිලෝමීටර් ගාණකට. කියන්නේ පොඩි බෑවුමක් තියෙනවා. ඒ කියන්නේ ස්මට්ටමට බැලුවහම පේන්නේ නැහැ බෑවුමක් තියෙනවා කියලා. එක දිගට තියෙනවා කියලා තමයි පේන්නේ. ඒ තරම් බෑවුම අඩුයි. යෝදැලේ. හැබැයි කවදාවත් වතුර හිටින්නේ නැහැ. කියන වතුර එක තැන හිටින්නේ නැහැ. පල්ලෙහාට ගලාගෙන යනවා. පල්ලෙහාට ගලාගෙන යන ළමයි බෑවුමක් තියෙන්න ඕනේ. ඒකට මේ බෑවුම කිලෝමීටර් ගානකට පුංචි ප්‍රමාණයක් තියෙනවා. මේ ටෙක්නොලොජි කෝද? ඔයාට පුළුවන් ද වත්තේ බහැලා වතුර පිරනාම ওই වතුර ටික පොඩ්ඩක් අර ළඟ තියෙන මේකට මේවා කරන් මේ අඟල් ගන්නවා. වත්ත මහරනවනේ. පාණුවක් කපලා වගේ. ඒ ටෙක්නොලොජි එක දැන් නැහැ. ඉතින් එහෙම වුණාමත් අර කලින් කරපු දේවල් කරගන්න බෑ. අනුරාධපුර ඒ පැත්තේ ගියාම අපිට ලොකු දේවල් ටිකක් තියෙනවා. ඒ ටෙක්නොලොජි එක වර්තමානයේ වෙද්දී හිතා ගන්නවත් බෑ සමහර වෙලාවට. හරි. ඒ වගේ තාක්ෂණය දියුණු තාක්ෂණය භාවිතා කළා පල්ලෙහා මට්ටමට ආවොත් ඵලදායීතාවය අඩු වෙන්න පුළුවන්. එතනදී අපි කියනවා තාක්ෂණයේ දියුණු වුණොත් ඵලදායීතාවය වැඩි වෙනවා කියලා. තාක්ෂණයේ පිරිහුණොත් ඵලදායීතාවය අඩු වෙනවා. ඔන්නෝම තමයි තාක්ෂණය කියන සාධකය ඵලදායීතාවයට බලන්න. ලියාගන්න කොහෙද හරි. තාක්ෂණයේ දියුණු වුණොත් ඵලදායීතාවය වැඩි වෙනවා. තාක්ෂණය පිරිහුණොත් ඵලදායීතාවය අඩු වෙනවා කියන. කොහොම තමයි තාක්ෂණය කියන සාධකයේ ඵලදායීතාවයට බලපාන. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ළමයි.
නැද්ද ප්‍රශ්න නැද්ද? ඕකේ කියලා හරි මැසේජ් එකක් දාන්න මම ඒක ඊළඟ එකට යනවා. හරිද? අර මම කියපු පොයින්ට් එහෙම ලියා ගන්න. තාක්ෂණය කියන්නේ නිෂ්පාදනයට යොදා ගන්න ක්‍රමවේදය. නිෂ්පාදනයට යොදා ගන්න ක්‍රමවේදය. ඒ තාක්ෂණයේ දියුණු වුණොත් ඵලදායීතාවය වැඩි වෙනවා. ඵලදායීතාවය කිව්වේ ඒකකයකින් දීකල හැකි නිමෝම් ප්‍රමාණයට. තාක්ෂණයේ පිරිවුණොත් ඵලදායීතාවය අඩු වෙනවා. හරි? ඔන්න ඒක. ඊළඟට බලපාන සාධකය මානව ප්‍රාග්ධනය. මානව ප්‍රාග්ධනය කියන එක අපි කතා කරා. මානව ප්‍රාග්ධනය කියන එක අපි කලින් ඉගෙන ගත්තා. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න අලුත් අය ඉන්න නිසා. මානව ප්‍රාග්ධනය. මානව ප්‍රාග්ධනය කියන්නේ ළමයි සාමාන්‍ය ශ්‍රමිකයා කිසියම් කාර්යයක් සඳහා තමන්ගේ කායික හා මානසික ශක්තිය වැය කරනවා නම් අපි ඒක කියනවානේ ශ්‍රමය කියලා. මෙන්න මේ ශ්‍රමය එයා වැය කරන කායික හා මානසික ශක්තිය අධ්‍යාපනය පුහුණුව පළපුරුද්ද ඔය වගේ දේවල් වලින් වැඩි දියුණු කරගත්තන් පස්සේ එයා ගාව තියෙන ශ්‍රමය කියන සාධකය අපි ආර්ථික විද්‍යාවේ හඳුන්වනවා මානව ප්‍රාග්ධනය. human capital. උදාහරණ කිව්වොත් වෛද්‍යවරයාගේ ශ්‍රමය මානව ප්‍රාග්ධනය. ඉංජිනේරුවා ඒ වගේ ගුරුවරයා ඒ වගේ කළමනාකරු ඒ වගේ මේ තියෙන්නේ සාමාන්‍ය ශ්‍රමය නෙමෙයි. මේගොල්ලන් වැඩි දියුණු කරගෙන තියෙන්නේ. ලොකු වෙනසක් වෙනවා. හරිද? ඒකලම ඒගොල්ලන්ගේ ගෙවීමක් වැඩි. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගොඩාක් අයට සාමාන්‍ය මට්ටමේ හිතන ප්‍රශ්නයක් තමයි දොස්තර කෙනෙක් ගාවට ගියාම දැන් සාමාන්‍ය මිනිස්සු හිතනවා දොස්තර කෙනෙක් ගාවට ගියාම ලෙඩේ බලන්නෙත් නෑ. මම වචන 10 15ක් කතා කරන්නෙත් නෑ. මු රුපියල් 2000ක් ගන්නවා. හැබැයි ප්‍රොෆෙෂන් වල හැටි මොකද හේතුව ඒ මනුස්සයා එතනට ඇවිල්ලා ඒ වෙලාවේ වාව බලන එක ලොකු කාලයක් නොවෙන්න පුළුවන්. හැබැයි එයා ඒ පොසිෂන් එකට ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන ලොකු අවුරුදු ගාණක් මහන්සි. අර ලොකු අවුරුදු ගාණක් මහන්සි වුණාම ඉතින් සැලකිය යුතු ආවස්තික පිළිවෙලක් තියෙනවා නේද? සැලකිය යුතු ආවස්තික පිළිවෙලක් තියෙනවා. ඒ ආවස්තික පිළිවෙල අනුව තමයි අර ලොකු විශාල විලක් නියම වෙන්නේ. ඔය වෛද්‍යවරයා ගත්තත් එහෙම. ඔය දැන් අපි එක්ක කටයුතු කරන ඔය ඉන්නේ මේ ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා. අපි ආර්ට් වර්ක් කරන්නේ. ඒගොල්ලන් සමහර වෙලාවට ළමයි ඔය සාමාන්‍ය ආර්ට් වර්ක් එකක් A4 එකක්. නිකන් ඩීටේල්ස් ටික දාලා මේව කරනවා. රුපියල් 1500යි 2000යි. ඉතින් එහෙම කියලා අපෝක මා ලොකු දෙයක් අපිට විනාඩි 15යිනේ ගියේ කියලා 2000ක් අරන් හරිද කියලා එහෙම අපි අර හිතන්නේ මොකද හේතුව මේ මිනිස්සයා ඉතින් ඇවිල්ලා තියෙන ලොකු පුහුණුවක් වෙලා ලොකු අධ්‍යාපනයක් කරගෙන දැනුමක් කරගෙන එහෙනම් ඉතින් අපිටත් ඒක කරන්න පුළුවන්. අපිට ඒක කරන්න පුළුවන් නම් අපි මේ මිනිස්සයා ගාවට යන්නේ නැහැ. ඒ අර ප්‍රොෆෙෂන් වල තියෙන දේ. හරිද? දැන් අපි උනත් ගුරුවරයෙක් වුණත් එහෙම. දැන් මම ඔයාලට මේ ඉගෙනුවට සමහර වෙලාවට ඔයාලා හිතනවා පැය දෙකයි මෙතන. පැය දෙකයි නේසකට ඔකේ මේ පැය දෙක මම උගන්වන්න ළමයි මේ දේවල් උගන්වන්න A level කාලේ ඉඳන් සමහර වෙලාවට A level නෙවෙයි මේ ඔයාට ඉකොන් වල මම ওই ගණන් ඒවා ගන්න මම O level කාලේ ඉඳන් හරියට ඉගෙන ගන්නවා. මට මැත්ස් වලට A තිබ්බ නිසා තමයි ඒ වල පහසුවෙන් ගන්න පුළුවන්. මට සමහර දේවල් අර හරියට කියන්න පුළුවන් සයන්ස් වලට A තිබ්බ නිසා. මීට අවුරුදු ගානකට ගන්න.
ඊට පස්සේ ඒවා හරියට ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා එමාන්සි වෙලා ඊට පස්සේ ප්‍රොෆෙෂනල් එක්සෑම් කරලා ඊට පස්සේ එක්ස්පීරියන්ස් අරගෙන අවුරුදු ගාණක් ටියුෂන් කරලා ඒකම කළා තමයි මම මේ වාට පැය දෙකේ අවුට්පුට් එක දෙන්නේ. ඒක මේ උගෙන් ඇවිල්ලා නෙමෙයි. සමහර වෙලාවට පේනවා ඉතින් අර ක්වොලිෆිකේෂන් එක අඩු සහ අත්දැකීම් අඩු කෙනාගේ අත්දැකීම් වැඩි සහ ක්වොලිෆිකේෂන් වැඩි කෙනායි අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස වෙන්නේ අර කතාව වෙනස්නේ. ඒක අවුට්පුට් එක වෙනස්. සමහර වෙලාවට ඔයාට ඉගෙනුවට දැන් ඒ ප්‍රැක්ටිස් එක නැති කෙනාට මේ ස්කූල් එක සමහර මිස් කෙනෙක් සර් කෙනෙක් ඉන්න පුළුවන්. ඒ ප්‍රැක්ටිස් එක නැති නිසා අර අපි තරම් මහන්සි වෙන්නේ නැති නිසා ඒ අවුට්පුට් එක එච්චර ඔයාට දැනෙන්නේ නැහැ. ඉතින් එහෙම වැඩි දියුණු කරගත්තාම අපි කියනවා මානව ප්‍රාප්තය. ඒ තමයි මානව ප්‍රාප්තය. මම අදහසක් කිව්වේ. හරිද? වැඩි දියුණු කරගත්ත ශ්‍රමය. කායික හා මානසික ශක්තිය කොහොමද වැඩි දියුණු කරගන්නේ? අධ්‍යාපනයේ පුහුණුවෙන් දැනුම රැස් කරලා පළපුරුද්ද අරගෙන ඒ දේවල් වලින් තමයි බ්‍රෂ් අප් කරගන්නේ වැඩි දියුණු. සාමාන්‍ය මිනිස්සයා නෙමෙයි. හරිද? එතනින් උඩට ඩිග්‍රී කළා මිනිස්සු PhD කළා ඔය ඔක්කොම කරන්නේ ඒක. ප්‍රොෆෙසර් කෙනෙක් කිව්වම ළමයි එතන මානව ප්‍රාග්ධනය. ඔය සාමාන්‍ය ශ්‍රමය නෙමෙයි මේ මිනිස්සයාගේ අවදී. හරි? ඔක තමයි මානව ප්‍රාග්ධනය. දැන් මම එනවා මානව ප්‍රාග්ධනය කොහොමද ඵලදායිතා තීරකයක් ඵලදායිතා තීරකයක් වෙනවද? ඵලදායිතාවය කියන්නේ යෙදෝම් ඒකකයකින් B කළ හැකි නිමෝම් ප්‍රමාණය. ඒතකොට යෙදෝම් වලින් B කරන්න පුළුවන් නිමෝම් ප්‍රමාණය තීරණය වෙන්න ඵලදායිතාවය කියන්නේ ඵලදායිතාවයේ තීරණය වෙන්න මානව ප්‍රාග්ධනය බලන්න. උදාහරණයක් මම කියන්නේ. හිතන්නකෝ මෙහෙම. ඔයාගේ ගේ හදනවා ඔයා. මෙන්න මේක දැන් වෙනවා. හරිද? ඔයාගේ ගේ හදනවා. ඔයාගේ ගේ හදද්දී ඔයා අම්මගේ හරි තාත්තගේ හරි ආච්චිගේ හරි සීයාගේ හරි ඒ කියන උපදෙස් අරගෙන ඔයා කියනවා අම්මා හරි තාත්තා හරි නැත්නම් ආච්චි සීයා වෙන්න පුළුවන් කියනවා. අපේ ගමේ ඉන්නවා මිසන් පාස් කෙනෙක්. ඒ මනුස්සයා හොඳට ගෙවල් හදනවා. අපේ ඒ කාලේ ගේ හැදුවෙත් එහෙමයි. මාගේ මැටි වලින් හදලා තියෙන මරුවට හැදුවා. නියමෙට හැදුවා. මේ ඒ මනුස්සයා හොඳට වැඩට දක්ෂයි කියලා කියනවා. හරිවත් කියනවා හරියනම් ගේ හදනවා. ඒ මනුස්සයා ආවහම ළමයි ඒ මනුස්සයා සමහර වෙලාවට ඒ මනුස්සයා දක්ෂයි. දක්ෂ වුණාට ඔහු සාමාන්‍ය ශ්‍රමිකයෙක්. ඔහුගේ හදයි. හරිද? ගේ හදද්දි සමහර වෙලාවට පොඩි පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට කියන ගාන නෙවෙයි ඊට වඩා වැඩියෙන් යනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔය පිටිවල පිටිලින් අරවා මේවා වෙන්න පුළුවන්. හරිද? සමහර වෙලාවට ඔයාට කියන කාලයට වඩා වැඩි කාලයක් ගේ වැඩි ඉවර කරන්න යනවා වෙන්න පුළුවන්. හැබැයි වර්තමානයේ වෙද්දී ඔන්න ඔය ක්‍රියාවලියෙන් බැහැර වෙලා මිනිස්සු ගයක් හදද්දී එක සිස්ටම් එකක් තියෙනවා. ඒ දියුණුවත් එක්ක මිනිස්සු සිස්ටම් එකක් තියෙනවා. සිස්ටම් එක තමයි මුලින්ම යනවා වාස්තු විද්‍යාව කෙනෙක් ගාව. ගිහිල්ලා එයාගේ උපදෙස් ගන්න. ඊට පස්සේ යනවා සමහර ඕනනම් ඔය භූමිය චෙක් කරගන්න. ප්ලාස්ටික් චෙක් කරන්න පොළවේ. ඒ පොළවේ එක එක තැන් තියෙනවා ළමයි. සමහර ඒවා බැස්මවල් තියෙනවා. සමහර ඒවා කියන ප්‍රශ්නයක් නැහැ. සමහර වෙලාව වැලි මිශ්‍ර පොළවල් තියෙනවා. ඒවත් ඕනනම් ගිහිල්ලා ඔයාට ඒ වගේ විශේෂඥයෝ ඉන්නවා. ඒවා පරීක්ෂා කරගෙන සුදුසු කොහොමද තට්ටු 2ද 3ද 4ද 5ද කොහොමද කියලා හදන්න පුළුවන්. හරිද? ඒකත් කරන්න පුළුවන්. කළා ඉවර වෙලා ඊට පස්සේ ඔයා ඔය ශිල්පියෙ ඉන්නවා. ඒ කියන්නේ ගෙවල් වල ප්ලෑන් අඳින අය විශේෂ අය. ඒගොල්ලන් සමහර වෙලාවට ඒක සම්බන්ධයෙන් AutoCAD වලින් අඳින්නේ software එක පාවිච්චි කරනවා. හැබැයි ඒක සම්බන්ධයෙන් යක් සමහර ඩිග්‍රී තියනවා දැන් සාමාන්‍ය. එතකොට ඔයා එක්කෙනෙක් ගාවට ගිහලා මුළු සැලැස්කම ඇඳගෙන මෙන්න මෙහෙමයි මේක මට ඕනේ මේ ටිකයි මේකයි ඔබ එයා සම්පූර්ණ ප්ලෑන් එක කියනවා. ඒ ප්ලෑන් එක ඔයාට පුළුවන් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි තියෙනවා දැන් ගෙවල් හදන ඉන්ජිනියර්ස්ලා ඒ හරහා වැඩ කරන ගොඩක් වෙලාවට ඕන කෙනෙක් වෙන්නේ ඉංජිනේර කෙනෙක්. එයා හරහා මෙන්න මේකයි මගේ ප්ලෑන් එක මෙන්න මේකයි වෙන්න ඕන කියලා එයාට දුන්නාම ගානට සැලැස්ම වෙනවා. හරිද? මෙන්න මේකයි ගාන මේ ගානයයි එස්ටිමේට් ඕන පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. එස්ටිමේට් ගාන මෙච්චරයි ගේ ඉවර කරද්දි මෙච්චර ගානක් යයි. ඔයාට ඕන නම් ලෝ බජට් හදා ගන්න පුළුවන්. මේකේ ගුණාත්මක වැඩි දේවල් දාලා සාමාන්‍ය හොඳ ක්වොලිටියට ගාන පොඩ්ඩක් වැඩි හදා ගන්න. ඔය වගේ සිස්ටම් දෙකක් තියෙනවා. හරිද? වැඩේ සාර්ථකම් වෙන්නේ මම පළවෙනියට කියපු එක නෙවෙයි දෙවෙනියට කියපු එක. මොකද හේතුව ඒ කතාවේ ළමයි ඒ දේවල් සම්බන්ධ ස්පෙෂලිස්ට්ලා ඉන්නේ. හරිද?
බිත්ති පුපුරන්නේ නැහැ ඒක. හරිද? පස්ස සම්බන්ධව දේවල් කළා ඊට පස්සේ අර ගෘහ නිර්මාණ ශිල්පියට ප්ලෑන් එක හරියට ඇඳලා ඒ ප්ලෑන් එකට අනුව ඉංජිනේර බලනවා මේක කරන්න පුළුවන් ද බැයිද කියලා. හරියටම 100% නිවැරදිව සහ කාර්යක්ෂමව සිදු වෙනවා. මොකද හේතුව අර සාමාන්‍ය මිනිස්සයාට වඩා අර ගොල්ලන්ට තියෙන දැනුම වැඩි. පළපුරුද්ද වැඩි. අත්දැකීම් වැඩි. ටෙක්නොලොජි එක ගැන දන්න දැනුම වැඩි. ඒ දේවල් එක්ක ඵලදායීතාවය වැඩි. ඕනම තැනක ළමයි මානව ප්‍රාග්ධනය භාවිතා කරන්න ඵලදායීතාවය වැඩි. හරිද? මොකද හේතුව සාමාන්‍ය ශ්‍රමිකයාට පුළුවන් තමන්ගේ කය සහ මනස විසන්න විතරයි. හැබැයි අර මානව ප්‍රාග්ධනයේ තියෙන සම්පත නිසා තමයි ඒගොල්ලන්ට ලොකු අධ්‍යාපනයක් තියෙනවා, ලොකු දැනුමක් තියෙනවා, පළපුරුද්දක් තියෙනවා. අර සාමාන්‍ය ශ්‍රමිකයන්ගෙන් හරි වැඩ ගන්න පුළුවන් වෙන්නේ අර මානව ප්‍රාග්ධනයේ තිබ්බොත් විතරයි. හොස්පිටල් එකක් වැඩක් නැහැ වෛද්‍යවරු නැත්තම්. සාමාන්‍ය මිනිස්සු අර මේවා මොනවාද ලෙඩ දාලා තල්ලු ගන්න ඒවා පුළුවන් මිසීලා ඉන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ වැඩේ ගන්න මේක මේක වෙන්න ඕනේ, මේක මේවා වෙන්න ඕනේ, මේක මෙහෙමයි වෙන්න ඕනේ කියලා වැඩේ ගන්න වෛද්‍යවරුයි. වෛද්‍යවරයා කියන්නේ ඒ වගේම මිනිස්සෙක්. හැබැයි ඔහු අර අධ්‍යාපනයේ පුහුණුව පළපුරුදු තුලින් වැඩි දියුණු කරගෙන සාමාන්‍ය මේසන් බාස්ට කරන්න බැරි දේ හිතන්න බැරි දේ ඉංජිනේරුවෙක් හිතනවා. තොප්පිය දාගෙන අර කහපාට මෙන්න මේක මෙහෙම කරන්න ඕනේ කියලා විතරයි කියන්නේ. වැඩේ කාර්ය වෙන්නේ. හරිද? හැබැයි සාමාන්‍ය මේසන් බාස් කෙනෙක් ඕක කරොත් ලොකු අඩුපාඩු ටිකක් තියෙනවා. සමහර වෙලාවට බඩු නැහැ කියයි, වඩ ඕන තරම් එක්ස්පීරියන්ස් ඇති. වැලි ගෙනාවේ නැහැ කියයි, සිමෙන්ති ගෙනාවේ නැහැ කියයි, සිමෙන්ති අද නම් ඉවර. ඒවල කියනවා දැන් සිමෙන්ති ඉවරයි කිය. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා හරි සිමෙන්ති හොයන්න යන්න ඕන. තාත්තා වැට්ට ගිහිල්ලා නම් සමහර වෙලාවට පහුවෙදා වෙනකන් ඉන්න ඕන. ඔය වගේ ලොකු ප්‍රශ්න. හැබැයි අර මානව ප්‍රාග්ධනයේ කියන පුද්ගලයෝ ශ්‍රමිකයෝ මානව ප්‍රාග්ධනයෙන් සාධකයෙන් වෙන්නේ නැහැ. ඉංජිනේරින් කෙනෙක් අද මේ සිමෙන්ති කොට්ට ඉවර වෙනකන් ඉන්නේ නැහැ. එයා එස්ටිමේට් කරනවා හරි මේ සිමෙන්ති කොට්ට කොච්චරක් දවස් පාවිච්චි කරන්න පුළුවන්. හරි. හෙට නෙමෙයි අනිද්දා ඉවරයි. අනිද්දා ඉවරයි නම් අද ගෙන්න ගන්න ඕන. විවාද දවසක් තියෙනවා. හાર્ඩ්වෙයාර්ස් වහලා. ඒකට ඒව සියල්ල ඒගොල්ලන්ගේ ඔළුවේ. ඒකයි කියන්නේ මානව ප්‍රාග්ධනය නිසා ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. හරි. මම හිතනවා හරියටම පැහැදිලි වෙන්නේ. එහෙනම් දෙවෙනි සාධකය මානව ප්‍රාග්ධනය. මානව ප්‍රාග්ධනයේ හේතු වෙන ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. ව්‍යාපාරයක කොච්චර මානව ප්‍රාග්ධන සම්පත් තියනවද? තියෙනවා කියන්නේ වැඩි වැඩියෙන් ඵලදායීතාවය වැඩි වෙනවා කියන එක. රටකත් එහෙමයි ළඟ. ඒක යාර අපි මානව ප්‍රාග්ධනයේ කතා කරද්දී කිව්වේ රටක් දියුණු වෙන්න නම් ප්‍රධානම සාධකය මානව ප්‍රාග්ධනය. මොකද මානව ප්‍රාග්ධනය තිබ්බොත් තමයි මේ කාර්යයන් හරියට කරන්න පුළුවන්. ලංකාවේ අඩුපාඩුවක් තියෙනවා. අද දැකලා තියෙන්නේ හයිවේ අරවා මේවා හදන්න ලංකාවේ ඉංජිනේර්ස්ලා පාවිච්චි කරනවා වගේම විශාල ඉංජිනේරු පිරිසක් චීනෙන් වගේ එනවා. මේක අර අඩුපාඩුවක්. මොකද මේ මානව ප්‍රාග්ධනය නැතුව කාර්ය හරියට දුවන්න බෑ. ඒ රටක මානව ප්‍රාග්ධනය හිටියොත් හරියටම කාර්ය සිද්ධ කරන්න පුළුවන්. තමන් උදාහරණයක් කියන්නේ මානව ප්‍රාග්ධනය කියන්නේ කියුබා වගේ රටවල් වල විශාල වෛද්‍යවරු ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා ඒ රටේ විශාල සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණුවක් තියෙනවා. ඒ නිසා ඵලදායීතාවයට බලපානවා මානව ප්‍රාග්ධනය. ඔක තමයි අන්ත දෙක. ප්‍රශ්න තියෙනවා නම් අහන්න නැත්නම් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න නැත්නම් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. හරි ඒ දෙවෙනි එක ළමයි. හරි. දෙවෙනි එක මානව ප්‍රාග්ධනය. තුන්වෙනි එක ඒ ළමයි ටියුට් එකේ උතන දාලා නැත්නම් මානව ප්‍රාග්ධනය අපි කලින් ඉගෙන ගත්ත නිසා එතන තියෙනවා මානව ප්‍රාග්ධනය ගැන. අමුතුවෙන් උතන මානව ප්‍රාග්ධනය ගැන විස්තර කරලා නැහැ. ඊළඟට කලමනාකරණය.
management. ඒක නලා මේ සාමාන්‍ය අදහස ඔයා දන්නවා කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. manage කරගන්න. ව්‍යාපාර ආයතනයක කළමනාකරණය කරනවා කියලා කියන්නේ විවිධ අංශ තියෙනවා ළමයි. දැන් ව්‍යාපාරයක් ගත්තොත් ළමයි මෙහෙයුම් අංශයක් තියෙනවා. මේ පැත්තෙන් තමයි ප්‍රොඩක්ෂන් එක වෙන්නේ. ඊට පස්සේ ෆයිනෑන්ස් පැත්තක් තියෙනවා. මේ පැත්තෙන් තමයි මූල්‍ය කටයුතු ඔක්කොම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මානව සම්පත් පැත්තක් තියෙනවා. මේ පැත්තෙන් තමයි අර සේවකයෝ බඳවගන්නේ, නිවාඩු දෙන්නේ, ප්‍රොමෝෂන් කරන්නේ. ඒව කරන්නේ මානව සම්පත් පැත්තේ. හරිද? ඊට පස්සේ මාකටිංగ్ පැත්තක් තියෙනවා. අලෙවි ගන්න පැත්ත. ඒකෙන් තමයි ඇඩ්වර්ටයිසින් කරන්නේ, ප්‍රොමෝෂන් කරන්නේ. එහෙම ව්‍යාපාරයක ශේෂ්ත්‍ර ගොඩාක් තියෙනවා. එහෙම ශේෂ්ත්‍ර එකිනෙක කළමනාකරණය කිරීම. නැත්තම් මෙහෙයවීම. හරිද? මෙහෙයවීමට අපි කියනවා කළමනාකරණය. සාමාන්‍ය ළමයි එහෙම ශේෂ්ත්‍ර ගොඩකට බෙදලා ඒක ක්‍රමානුකූලව මෙහෙවන්නේ. ඒකෙන් පුළුවන් අපිට පිරිවැය අවම කරගන්න. කාර්යක්ෂම කරගන්න. නික හිතන්නකෝ මෙහෙම ව්‍යාපාරයක් තියෙනවා. එහෙම ඔහේ නැහැ සේවකයෝ 100ක් විතර ඉන්නවා. ඒ සේවකයෝ 100 හිතුන විදියට වැඩ කරනවා. සමහර දවස්වල නිෂ්පාදනය කරන ඒවට, සමහර ඒවට ව්‍යාපාරයේ ලන්ච් එක ඕනනම් ඒක ගේන්න තව සෙට් එකක් යනවා. එහෙම කිසිම එහෙම වැඩ බෙදලවත් වගකීමක් දීලවත් මේ අංශ තමයි ඔයා ඉන්න ඕනේ. මේ පැය ගන්න ඔයා වැඩ කරන්න ඕනේ. මේක තමයි අද ටාගට් එක. එහෙම බෙදලා නැහැ. ඒක ඔයා මවා ගන්නකො එහෙම ව්‍යාපාරයක්. කිසිම ප්ලෑනින් එකක් නැතුව, කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව කළමනාකරණය කියන්නේ ඕක. කිසිම මැනේජ්මන්ට් එකක් නැතුව වෙන ව්‍යාපාරයක් වන් එකමට මවා ගන්න. හරිද? අර මොන්ඩිසෝරි එක පොඩි උන් ටිකක් ටීචර් නැති වෙලාවට ටීචර් එළියට ගියාම හැසිරෙන්නේ අන්න ඒ වගේ තියෙනවා. අර කෑ ගන්නවා, රූමුට ගන්නවා, උන් දන්නේ නැහැ. එහෙම. ඒකට ව්‍යාපාරයක් එහෙම නිෂ්පාදන කටයුතු කරන්න බෑ. එහෙම වුණොත් වෙන්නේ ඵලදායීතාවය අඩු වෙනවා. ගන්න නිමෝමක් නැහැ. විශාල කාලයක් වැඩ කරාට නිමෝමක් බිහි වෙන්නේ නැහැ අයියේ. කිසිම කාර්යයක් එහෙම හරියට කරන්නේ නැහැනේ. දැන් ව්‍යාපාර ආයතනයක ළමයි හරි මැනේජර් කෙනෙක් නැත්නම් හරි සුපර්වයිසර් කෙනෙක් නැත්නම් සේවකයෝ කවදාවත් එහෙම වැඩ කරන්නේ නැහැනේ. මේ මගේ ව්‍යාපාරය මම ජීවත් වෙන්නේ මේක නිසා මට කන්න බොන්න දෙන්නේ මේ නිසා. ඔයාගේ අම්මා තාත්තවත් හිතනවා මගේ ළමයිව ජීවත් කරන්නේ මේ ව්‍යාපාරය. එක හාෆ් ෂීට් කොලයක්වත් ගන්න හොඳ නැහැ. එක විනාඩි 5ක්වත් නිකන් ඉන්න හොඳ නැහැ. කෑම පහේ විතරයි අපි මේ අමතර දේවල් කරන්න ඕනේ. අනිත් හැම වෙලේම වැඩ කරන්න. දැන් කවුරුත් නැහැ කලමනාකරණය. එහෙම හිතයිද? එහෙම හිතන්නේ නැහැනේ මිනිස්සු. සුපර්වයිසර් නැහැනේ. අද නම් පොඩ්ඩක් වේලාසලින් පයින් පුළුවන්. අර කවුරුත් පේන්නේ නැහැ මේ ගෙදරට කතා කරලා බලන්න. නැත්නම් හස්බන්ඩ් කතා කරලා බලන්න. නැත්නම් වයිෆ් කතා කරලා බලන්න. එහෙම වුණාම වෙන්නේ ව්‍යාපාරයේ අර පිරිවැය වැඩි වෙන එක. අකාර්යක්ෂම වෙනවා කියන්නේ ඵලදායීතාවය අඩුයි කියන්නේ. ඉතින් මේ දේවල් හරි ගස්සන්න නම් හරි කළමනාකරණයක් කරන්න. එහෙම අංශ වලට බෙදලා මේක තමයි වාගේ ඩේලි වැඩසටහන මේ කාර්ය කරන්න ඕනේ. අද හවස 6 වෙනි ටික ඉවර කරන්න ඕනේ. මේ දේවල් තමයි ඔයගොල්ලන් මේව කරන්නේ. සුපරීක්ෂකවරුන් ඉන්නවා ඔයගොල්ලන් පරීක්ෂා කරන්න. ඔයා මේ දවසේ මේව කරලා ඉවරනම් පස්සේ අද කරපු කාර්යයන් ටික වාර්තා කරන්න ඕනේ වාගේ මැනේජර්. එහෙම මැනේජ්මන්ට් සිස්ටම් එකක් තිබ්බොත් අනිවාර්යෙන් ගන්න පුළුවන් නිමෝ ප්‍රමාණය. පරලෝකියෝ තේ මිනිස්සු වැඩ කරන ආකාරය අනිවාර්යෙන් කාර්යක්ෂම වෙනවා. ඒ හරහා ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න කළමනාකරණයක් සිදු වෙනවා නම් ඵලදායීතාවය වැඩි. කළමනාකරණය සිදු වෙන්නේ නැත්නම් කළමනාකරණය දුර්වලයි නම් ඵලදායීතාවය අඩු වීමක් සිද්ධ වෙනවා. ඔන්න දෙවෙනි එක. තුන්වෙනි එක කළමනාකරණය. ඒක නම් ළමයි ඔයා BS වල ඉගෙන ගන්න සම්පූර්ණ පාඩමක් විදියට ඉස්සරහට ඔය මං කිව්වටත් වඩා ලොකු අදහසක් ඔයා කළමනාකරණය ගැන ඉගෙන ගන්න. දැන්ට මතක තියාගන්න අර ශේෂ්ත්‍ර වලට බෙදලා මානව සම්පත් මූල්‍ය අලෙවි කරන මෙහෙයුම් මෙහෙම බෙදලා මේ සම්පත් කළමනාකරණය කිරීම කියන්නේ මෙහෙයවීම සහ පාලනය කිරීමට. මේ මෙහෙයවීම සහ පාලනය කිරීම හරහා මෙහෙයවීම සහ පාලනය කිරීම හරහා ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. හරි. ඒකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තියරි කොටස් ටිකක් තියෙන ළමයි අහගෙන ඉන්න දී පොඩ්ඩක්. නැද්ද ප්‍රශ්න නැද්ද?
ප්‍රශ්න නැත්නම් මැසේජ් එකක් දාන්න. හරි. හරි. තමයි ඊළඟ concept එක කතා කරන්න කලින් මම කියන්නේ අනේ ලබන සතියේ මේ සිස්ටම් එකමයි යන්නේ. හරිද? දැන් මම group එකට අර link එක දාලා ඒගොල්ලන්ට කිව්වා approve කරන්න කියලා. ඒ දේ ලබන සතියේ කරන්නේ නැහැ. හරිද? අනිවාර්යෙන් ඔයාලගේ PDF එකේ නම තියෙන්න ඕනේ. නම තියෙද්දි අලුතෙන් 2022ට join වෙන කෙනෙක් නම් අර ඉස්සරහ එකේ registration වෙන්න. දැන් ඉන්න කෙනෙක් නම් අර ඔයා fee එක ගෙවලා අදාළ details submit කරාන් පස්සේ වාගේ නම ඒ list එකට වැටෙනවා. හරි ඒ හැර වෙන විකල්පයක් නැහැ සිස්ටම් එකක් යන්නේ ඔටෝ ඒ submit කරන ටික වැරදියට නම් email එක submit කරේ email එක තමයි site එකෙන් ගන්න. ඒ email එකට තමයි වාගේ ඔය invitation message එක යවන්නේ. ඒ නිසා ඒක හරියට තේරුම් ගන්න වැරදි තිබ්බනම් මොනවා හරි email වල ආපහු වාට class තියෙන සෙනසුරාදානේ. සෙනසුරාදාට කලින් ඉස්සඳ ගන්න. කවුරු හරි යාළුවෙක් අලුතෙන්ම ක්ලාස් එකට ජොයින් කරනවා නම් ඒත් එයාට සාමාන්‍ය විදිහට එන්න බෑ. එයාට අර මොබිටෙල් නම්බර් එකකට WhatsApp message එකක් දාලා විස්තරේ කියලා registration වෙන්න කියන්න. උඩ registration වෙන විදිය කියයි. ඒ හරහා යාගේ email එක අරගෙන එයාට ඒක ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. හරිද? අලුත් අයට. ඒ විකල්පේ විතරයි තියෙන්නේ. වෙන විකල්පයක් නැහැ. අනිවාර්යෙන් ඔයාගේ email එක හරියටම තියෙන්න ඕනේ. හරිද? අපව මම ලබන සතියේ නම් මුකුත් කියන්න දෙන්න එපා. ළමයි 10 හිටියත් මම ලබන සතියේ ඒ 10ට ගන්නලා ක්ලාස් එක ඉවර කරනවා. හරිද? බලන් ඉඳලිත් නැහැ. අර ඒ අප්‍රූව් කරන්න කියන්නේ නැහැ. මොකද හේතුව ආ ඉගෙන ගන්න ඕනේ ඔයා පොඩි ළමයි නෙමෙයි. හරි. ඊළඟ එක ළමයි අන්තිම සාධකයේ මේ සාධක ඵලදායීතාවයට බලපාන විදිහ වලට තේරෙන්නේ නැති අන්තිම සාධකයේ ශ්‍රම විභජනය සහ විශේෂ ප්‍රාගුණ්‍ය. अंतिम साधके श्रम विभजने सह विशेष प्रागुण्य. हरिද? මේ බලන්න. මේකේ concept දෙකක් තියෙන්නේ. श्रम विशेष प्रागुण्य. विशेष प्रागुण्य. अनित එක श्रम विभजनය. श्रम विभजनය මම පස්සේ කියන්න. මුලින්ම මම කියනවා විශේෂ ප්‍රාගුණ්‍ය. මේ බලන්න. මේක අදහස් හොඳට අහගෙන ඉන්න. හරි? විශේෂ ප්‍රාගුණ්‍ය. සමහර වෙලාවට ඔයා ඇහිලත් ඇති ඊට කලින් කමන්නේ ඇහිලා තිබ්බත් දුක අලුතෙන් ඉගෙන ගන්නවා කියලා හිතාගෙන අහන් ඉන්න මම විස්තරයක් කියන්නේ. श्रम विशेष प्रागुण्य. මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහුවොත් මෙහෙම ලෝකේ ඉන්නවන ළමයි විවිධ පුද්ගලයන් ඉද්දී ඒ විවිධ පුද්ගලයෝ විවිධ දේවල් වලට දක්ෂයි. කතාවකුත් තියෙන ලොවෙන් එක දෙයකට වේ සමග. හැබැයි සමහර මිනිස්සු අපි දැකලා තියෙනවා. ඒකෙන් කියන්නේ අනිවාර්යෙන් එක මිනිස්සේ එක දෙයකට සමත් කියන එකනේ. අර අපි දැකලා තියෙනවා මිනිස්සු එimhe එක දෙයක් නෙවෙයි মালටි ටැලන්ටඩ් මිනිස්සු. විවිධ දේවල් වලට දක්ෂයි. සමහර වෙලාවට ඒ දක්ෂතා අපිට හිතා ගන්නත් ලෝක ප්‍රසිද්ධ මිනිස්සුත් ඉන්නවනේ. හෙළ තියෙන අය ලෝක ප්‍රසිද්ධ මිනිස්සු ඉන්නවා විවිධ දේවල් වලට දක්ෂයි. උදාහරණයක් විදියට හුසේන් බෝල්ට්. ඔයා අහලා තියෙන්නේ ධාවන ශූරයෙක් විදියට ඒකෙත් උත්තරීම දක්ෂයි. ඒ වගේම එයා කොදේව කණ්ඩායමේ කියන්නේ නැෂනල් මට්ටමක සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒක යා තෝරගෙන නැහැ ක්ලබ් ලෙවල් එකෙන් මේ පැත්තට හැරිලා.
සියල්ල දන්න නැෂනල් ලෙවල් එකට එනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. හරිද? අර විවිධ දේවල් වලට දක්ෂයි. තව උදාහරණයක් ගත්තොත් ඔය අහලා තියෙනවද මම පිටරට අරන් ලංකාවේ එන්න අහලා තියෙනවනේ AB de Villiers සවුත් ආෆ්‍රිකන් ක්‍රිකට් කැප්ටන් හිටපු හරිද? විවිධ දේවල් වලට දක්ෂයි. හරිද? ඒ AB de Villiers ළමයි ඒකට ජාතික කණ්ඩායමේ නායකයා විදිහට ක්‍රිකට් ඒ වගේම එයා නැෂනල් සෙල්ලම් කරනවලු රග්බි ටීම් එකට. ඒ වගේම නැෂනල් සෙල්ලම් කරනවලු තව නැෂනල් එකක් තිබ්බා. ෆුට්බෝල්ද මන්ද? හරිද? නැෂනල් ලෙවල් එකේ කියන්නේ ජාතික කණ්ඩායමේ ලෙවල් එකේ. ඒ වගේ විවිධ දේවල් වලට දක්ෂයි. ලංකාවෙත් ඉන්නවනේ කුමාර සංගක්කාර ඉන්නවා ක්‍රිකට් සෙල්ලම් කරන යා ප්‍රොෆෙෂන් එක විදියට ලෝ කෙනෙක්. ඊට පස්සේ සමස්ත ලංකාව මට්ටමේ ටෙනිස් ක්‍රීඩකයෙක්. හරිද? ඒ වගේ විවිධ දේවල් වලට දක්ෂ මිනිස්සු ඉන්නවා. හරිද? ඔයා වුණත් එහෙම දක්ෂතා කීපයක් ඉතින් ළමයි එහෙනම් මිනිස්සු විවිධ දේවල් වලට දක්ෂයිනේ. A B C. හැබැයි ළමයි මේ මිනිස්සු විවිධ දේවල් වලට දක්ෂ වුණාට වඩා දක්ෂක කාරකෙක්. විවිධ දේවල් වලට දක්ෂ වුණාට වඩා දක්ෂක කාරකෙක්. අන්නේ වඩා දක්ෂකාරයේ නියැලෙන එකට අපි කියනවා ශ්‍රම විශේෂ ප්‍රාගුණ්‍ය. හිතන්නකෝ මේ මිනිස්සු ABC කියන කාර්යයන් තුනටම දක්ෂයි. හැබැයි මිනිස්සයාට වඩාත් හොඳින් කරන්න පුළුවන් ඒ කියන කාර්යය. අන්නේ ඒ කියන කාර්යය නියැලෙනවා නම් අපි ඒකට කියනවා විශේෂ ප්‍රාගුණ්‍ය කියලා. එනනම් මේකේ අදහස පුද්ගලයේ තමන්ට හැකියාව ඇති සෑම කාර්යයකම නිරත වෙන්නේ නැතුව වඩාත් දක්ෂකාරයෙන් යෙලීමට අපි කියනවා විශේෂ ප්‍රාගුණ්‍ය. හරිද? වඩාත් දක්ෂකාරයෙන් යෙලීමට කියනවා විශේෂ ප්‍රාගුණ්‍ය. ඕනම මිනිසෙක් කියන දේ. හරිද? වඩාත් දක්ෂකාරයෙන් යෙලීමට කියනවා විශේෂ ප්‍රාගුණ්‍ය. උදාහරණයක් ගන්න මම ළමයි මුලින් ටියුෂන් වලට එද්දි මම accounts උත් ඉගෙනුවා economics ඉගෙනුවා. මම ඉතාලියෙන් පුරන්නේ ගියා අවුරුද්දක් විතරමාරක් ඉතින් ඉගෙනුවා. ඊට පස්සේ accounts එකයි economics එකයි උගන්වන්නේ මට තේරුණා. මේ දෙකටම මට හැකියාව තිබ්බට වඩා දක්ෂ economics. ඊට accounts එක පැත්තකට තියලා economics විතරක් කරා. මම දැන් අර accounts ඉගෙන ගත්ත ඔක්කොම time එක මේකට දාලා මේක වඩාත් හොඳින් කරා. ඉස්සර මම accounts උත් උගන්වද්දි ළමයි ප්‍රොෆිට පාඩම් කරන්න ඕනේ, අප්ඩේට් වෙන්න ඕනේ, මේ දේවල් හොයන්න ඕනේ, කොන්ටැක්ට් හොයන්න ඕනේ. අර හැමදේම කරාම ළමයි වඩා හොඳින් කරන්න බෑ නේ කාර්යය. කියනවා උපරිමේ දෙන්න බෑ. අර පුළුවන් දේවල් ගොඩාක් තිබ්බට Tamanට වඩා දක්ෂ ලෙස හොඳින් කළ හැකි කාර්ය විතරක් තෝරගෙන ඒ කාර්යය නිලනවා මේකට 100%ක් දෙන්න. දැන් අර ටයිම් ඔක්කොම මේකට දීලා තියෙනවා. බැංක් රිපෝට් කියවනවා, ඉන්ටර්නෙට් එකේ ඒවා කියනවා, ඊට පස්සේ සෙන්ට්‍රල් බැංක් එකේ වෙබ්සයිට් එක බලනවා, ටීචින් ගයිඩ් බලනවා, වෙන පොත් බලනවා, ඔක්කොම මම මේකට දාලා තියෙනවා. ඒකට මේ කියන අර ඉෆෙක්ට් එක වැඩි වෙනවා. අන්න ඒකට තමයි විශේෂ ප්‍රාගුණ්‍ය කියලා කියන්නේ. සෑම කාර්ය පුද්ගලයන්ට කළ හැකි සෑම කාර්යයක්ම නිරත වෙන්නේ නැතුව වඩා දක්ෂ ලෙස කළ හැකි කාර්යයේ නිරත වෙනවා නම් අපි ඒකට කියනවා විශේෂ ප්‍රාගුණ්‍ය කියලා. තේරුණාද කියපු දේ? හරි. තව උදාහරණයක් මම ඔයාලට කියන්නම්. ඔය කියපු උදාහරණ වලින් මතක තියාගන්න. ළමයි සාමාන්‍යයෙන් ඔයා A level කරලා ඉවර නම් පස්සේ කැම්පස් සිලෙක්ට් වුණා කියලා හිතන්න. ඊළඟට හිතන්න කැම්පස් සිලෙක්ට් වුණා කියලා. හරිද? කැම්පස් සිලෙක්ට් වුණාන් පස්සේ කොමර්ස් කරපු කෙනෙක් නම් සුසුකම් ලබන්නේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකකට. ඒත් මැනේජ්මන්ට් ඩිග්‍රී ඇතුලේ අර මම මානව ප්‍රාක්ෂණීය කියලා දෙද්දිත් ඔයාලට කිව්වා මැනේජ්මන්ට් ඩිග්‍රී ඇතුලේ තමයි කොටස් කීපයක් තියෙනවා. ඔයාව සාමාන්‍යයෙන් පොදුවේ ඔක්කොම උගන්වලා අවසාන අවුරුද්දේ ඔයාව ස්පෙෂල් කරන එක සෙට් එකකින්. ඒක මාකටිං වෙන්න පුළුවන්, accountancy වෙන්න පුළුවන්, finance වෙන්න පුළුවන්, entrepreneur වෙන්න පුළුවන්, HRM වෙන්න පුළුවන්. එක පැත්තකට ඔයාලට ස්පෙෂල් කරනවා. ඒ සබ්ජෙක්ට් එකේ ඒ පැත්තේ තියෙන සබ්ජෙක්ට් ටික ඔක්කොම උගන්වලා ප්‍රැක්ටිස් එක දීලා ඔයාව එතනදි ස්පෙෂල් කරනවා. හැබැයි මැනේජ්මන්ට් ඩිග්‍රියක් අරගෙන එළියට එන මිනිස්සයාගේ ඒකේ අදහස එයාට මාකටිං ස්පෙෂල් ඩිග්‍රියක් නම් තියෙන මාකටිං විතරක් දන්නවා කියන එක නෙමෙයි. එයා accounting දන්නවා.
accounting වලට අදාළ දේවලු කැම්පස් එකේ ඉගෙනගෙන තියෙන්නේ. අන්තිම අවුරුදු දෙකේ තමයි අර එක ස්පෙෂල් ඒරියා එකකට යාව ස්පෙෂලායිස් කරනවා. එයා HRM දන්නේ නැතුව නෙවෙයි. HRM උත් අර මුල් අවුරුදු දෙකේ ඉගෙනගෙන තියෙන්නේ. එයා ෆයිනෑන්ස් දන්නේ නැතුව නෙවෙයි. ෆයිනෑන්ස් උත් මුල් අවුරුදු දෙකේ ඉගෙනගෙන තියෙන්නේ. ඒකට මැනේජ්මන්ට් කරලා ඩිග්‍රී අරන් එළියට ආවම ඔය මැනේජ්මන්ට් වල තියෙන සියලුම දේවල් මේ මිනිස්සයා දන්නවා. හැබැයි ඒ මිනිස්සයා එක දෙයකට සුවිශේෂී වෙලා ඉන්නේ. මොකක්ද? අර යා ස්පෙෂල් වෙලා තියෙනවා. මාකටිං ඩිග්‍රියක් නම් තියෙන අනිත් දේවල් එයාට පුළුවන් වුණාට එයා මාකටිං වලට විශේෂයි. accountancy ඩිග්‍රියක් නම් තියෙන එයාට අනිත් දේවල් පුළුවන් වුණාට accountancy වලට ඒ මිනිස්සයා විශේෂයි. HRM ඩිග්‍රියක් නම් තියෙන එයාට පුළුවන් accounts පුළුවන්. එයා මාකටිං දන්නවා. හැබැයි HRM වලට එයා විශේෂයි. ඒකෙන් ළමයි ඔය ව්‍යාපාරයකට සේවකයෙක් බඳවගන්න ඉතින් අද උනත් පත්තරය අරන් බලන්න සේවකයෙක් බඳවගන්න ඉතින් අර නිවුස් පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ සුදුසුකම ඉල්ලලා තියෙන්නේ ඒ අංශයට අදාළව. HRM මැනේජර් නම් ඔයාට කියනවා HRM මැනේජර් නම් නිවුස් පේපර් එකේ දානවා HRM සම්බන්ධ ඩිග්‍රියක් තියෙන කෙනෙක්. නැත්නම් HRM සම්බන්ධ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් තියෙන. accountant නම් ඉල්ලන්නේ accountancy ඩිග්‍රියක් තියෙන කෙනෙක්. ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක chartered හරි ඊට පස්සේ double AD හරි සාමාන්‍ය මට්ටම නම් ඉහළ මට්ටම නම් chartered ඉල්ලන්නේ. ඒ ක්වොලිෆිකේෂන් තමයි ඉල්ලන්නේ. මොකද හේතුව ඒව කරපු කෙනා එතනට ස්පෙෂල්. අතුලේ මැනේජ්මන්ට් ඩිග්‍රී ගත්ත මනුස්සය accounts දන්නවා. කොමර්ස් කළා. ඒ තුනක් කරගෙන කැම්පස් යන account paper එක 80ක් 85ක් අරගෙන කැම්පස් යන. ඌ account දන්නේ නැතුව කැම්පස් ගියාම account තියෙනවා. ඌ account හොඳට දන්නවා. දන්න නිසානේ 85ක් විතර නම් කැම්පස් සිලෙක්ට් වෙලා කැම්පස් එකට ටික කරා. හැබැයි අර ස්පෙෂල් වෙලා තියෙන වෙන සෙක්ටර් එකකට. ඒකට අර ඔක්කොම පුළුවන් වුණාට ස්පෙෂල් වෙන සෙක්ටර් එකට තමයි යා විශේෂයි. ඉතින් මේ විශේෂ ප්‍රාගුණ්‍ය කියලා කියන්නේ කිසියම් පුද්ගලයෙක් Tamanට හැමදේම පුළුවන් වුණාට අර වඩාත් හොඳින් දක්ෂ ලෙස කළ හැකි කාර්යය නේද? ඒ කියන්නේ මාකටිං ඩිග්‍රියක් නම් තියෙන්නේ එයා මාකටිං ජොබ් එකක් කරන්නේ. එයා accountant වෙලා හරියන්නේ නැහැ. එයා HR manager වෙලා හරියන්නේ නැහැ. accounting නම් තියෙන්නේ chartered ඉගෙනගෙන accounting ඩිග්‍රියක් නම් තියෙන්නේ. එයා අනිත් දේවල් කරනවට වඩා සාර්ථකයි accountant කෙනෙක්. තේරෙන්නේ නැති මං කියන එක. හරි? ටියුට් එකේ තියෙන මේ හැම කෙනෙකුම සියලුම දේ කරමින් සම්පෝෂණ ආර්ථික ක්‍රියාවල නිරත වෙනවා වෙනකොට එක් එක් පුද්ගලයා Taman සතු සම්පත් සහ නිපුණතාවයන් වඩා කාර්යක්ෂම භාවිතා කළ හැකි සුවිශේෂී නිෂ්පාදන කාර්යකරයක්. Tamanට පුළුවන් Tamanගේ සම්පත් Tamanට දක්ෂ ලෙස කළ හැකි කාර්යයේ සුවිශේෂී කාර්යයේ නිරත කරනවා නම් ඒකට කියනවා විශේෂ ප්‍රාගුණ්‍ය. ඔය කියපු කොටස් ටික තේරුණාද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම මේ ප්‍රැක්ටිකල් කියන්නේ ඕන කෙනෙක්ට ඕන තරම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ මම ක්ලාස් එකේ කරද්දි දන්නවා නම් මම කතා කරන විදිහ මේකේ තවත් ඔයාලට ඕන තරම් පුළුවන් අහන්න. අර රියල් ලයිෆ් එකේ ඉන්න මම මේක ඔයාලට උගන්වද්දි දෙන්න නැති මුලින් ඉඳන් මුල් දවස් ඉඳන් මම අර ඒ සබ්ජෙක්ට් එකයි රියල් ලයිෆ් එකයි අතර ගැප් එකක් තියලා නැහැ. මම මේ ඔයාලට ගැටෙන දේවල් වලින් තමයි මුළු සබ්ජෙක්ට් එකම මම පුරවන්නේ. මේක මේ රොකට් සයන්ස් නෙවෙයි. අපි මේ ජීවත් වෙන සමාජයේ ඇහෙන කරන දේවල්. ඔයාලා දැන් 2020 අයියා කෙනෙක් අක්ක කෙනෙක් නම් මේ දවස්වල හැම දෙයක්ම තේරෙනවා. කල්ලියචු ගහනවා කියන්නේ මොකක්ද? අර ඒගොල්ලන් ඇවිල්ලා කියන කල්ලියචු ගහනවා කියලා ඊට පස්සේ කියන එක ගහන්න බෑ කියලා. ඊට පස්සේ කියනවා ණය එනවලු නැවේ දාලා. ඊට පස්සේ කියනවා ණය ගන්න ඕනෙලු. ඊට පස්සේ රුපියල් 5000 ණය දුන්නාම මොකද වෙන්නේ? ඒ සාමාන්‍ය මේ ආර්ථිකය. මේක තමයි ආර්ථික විද්‍යාව. අපි මේ සාමාන්‍ය ජීවිතයේ දේවල් අපි මුලින්ම ඉගෙනගෙනක් තියෙනවා ප්‍රයෝජන විදියට. මේ සාමාන්‍ය ජීවිතයේ සිදුවන ආර්ථික සිදුවීම් ඒ දේවල් හරියට ඉගෙන ගන්න පුළුවන් වෙන ආර්ථික විද්‍යාව දැනගත්තොත් විතර. හැමදෙස්සෙම ලින්ක් කරන්න බලන්න සාමාන්‍ය ජීවිතේ. මම උගන්වද්දිත් මම ඒක කරනවා. ඒක තමයි මගේ ඉගෙනීමේ තියෙන සුවිශේෂීතාවය. ගොඩක් අය කියන විදිය. මම මේ ළඟපාත තියෙන දේවල් ලින්ක් කරලා තමයි මම උගන්වන්නේ. ඒ නිසා ඔයාට ඕන තරම් ප්‍රශ්න ඇති. සමහරවල් අහනවා කියලා මේ කාර්යදී මුදල් විශුද්ධීකරණය ගැන ගෲප් එකේ. අර ඒ වගේ අහන්න. එහෙම කාරින දේවල්. එතනදී ඔයාට ඒ අර ටච් එක හදාගත්ත කියන්නේ මේ සබ්ජෙක්ට් මලාටවත් ඔයාට බැරි වෙන්නේ නැහැ. හරිද?
85 90 95 දාලා සුපිරි එකක් ගන්න පුළුවන්. මොකද හේතුව ඔයා අර ඒකත් එක්ක සමීපයි. අර ඒක හදාගන්න නිකාම් එක වදයක් කරලා පාඩම් කරන්න ඕනේ. මේක තේරෙන්නේ නැත්නම් මොනවාද මන්ද කටපාඩම් කරනවා. මතකයි එහෙම ඔයාලට දැනුනොත් සබ්ජෙක්ට් එක පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ප්‍රැක්ටිකල් නෙමෙයි ඉන්නේ. හරිද? හරි. ප්‍රශ්න නැතුව ඇති. හරි. ටියුට් එක බලන්න. අර අලුතෙන් ආපු අයට එහෙම ටියුට් එක මම ගෲප් එකේ දැම්මා. යාළුවෝ එහෙම ඉන්නවා නම් ඉල්ල ගන්න. කියන්නේ අලුතෙන්ම නම් ආවේ පරණ ඒවා පෙන්නන්නේ නැහැ. ඒ නිසා. විශේෂ ප්‍රාගුණ්‍ය. ළමයි ටියුට් එකේ තියෙනවා මේ විශේෂ ප්‍රාගුණ්‍ය ආකාර 3කට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි කතා කරපු මේ ශ්‍රම විශේෂ ප්‍රාගුණ්‍ය කියන්නේ අර පුද්ගල විශේෂ ප්‍රාගුණ්‍ය. මම මෙච්චර වෙලා කිව්වේ මම ආර්ථික විද්‍යාව ගුරුවරයෙක් වෙලා ඉඳලා තියෙන පුද්ගල විශේෂ ප්‍රාගුණ්‍ය. මොකද මම පුද්ගලයෙක් විදියට මම විවිධ දේවල් වල මට කරන්න පුළුවන්. හැබැයි මම වඩා දක්ෂ දෙයට මගේ සම්පත් සහ මගේ විපුණතාවයන් මගේ දැනුම මම යොදවලා තියෙනවා. ඒක තමයි මම කරන්නේ. වෛද්‍යවරුන්ගෙන් ඉන්නේ ළමයි ස්පෙෂලිස්ට්ලා. වෛද්‍යවරයෙක් කිව්වම එයා සියල්ල ගැන අවබෝධයක් තියෙනවා. හැබැයි එයා සමහර දේවල් වලට විශේෂයි. අදවත් සම්බන්ධයෙන් ඊට පස්සේ තම සම්බන්ධයෙන් ඒ වගේ විශේෂ වෛද්‍ය ඒ කියන්නේ වෛද්‍යවරුන් ස්පෙෂලිස්ට්. ඒකට අර එයා ස්පෙෂල් වෙලා ඉන්නේ. ඒක තමයි එයා සුවිශේෂී විදියට කරන්නේ. එයා වඩා දක්ෂ නියැලෙන්න පුළුවන් කාර්ය තමයි ඒක. ඒක පුද්ගල විශේෂීකරණය කියන්නේ කිසියම් පුද්ගලයෙක් විවිධ කාර්යයන් සඳහා දක්ෂ වුණාට වඩා දක්ෂ නැත්නම් වඩා කාර්යක්ෂම කළ හැකි කාර්යයේ නිලනවා නම් විකින පුද්ගල විශේෂීකරණය. මම ඔයාලට උදාහරණයක් කිව්වොත් අර විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් විතර ලියාගන්න. හරිද? විශේෂඥ වෛද්‍යවරු. තව කිසියම් විෂයක් උගන්වන ගුරුවරු එක් ගන්නත් පුළුවන්. කිසියම් විෂයක් උගන්වන ගුරුවරු. ඔබ තමයි පුද්ගල විශේෂීකරණය. තව concept එකක් තියෙනවා තමයි ආයතනික විශේෂීකරණය. මම මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. දැන් ආයතනයක් ළමයි ආයතනයේ සම්පත් යොදවලානේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ. ඒ සම්පත් යොදවලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරද්දී විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න පුළුවන්. විවිධ දේවල්. හැබැයි අපි අර කුමක් කොපමණ කෙසේ කා සඳහාද කියලා ප්‍රශ්න තුනක් උත්තරගෙන දෙන්නේ. විවිධ දේවල් නිෂ්පාදනය කරනවා. හැබැයි අපි දන්නවා ආයතනයක් ගොඩක් වෙලාවට යා සුවිශේෂී විදියට හදන්න පුළුවන් භාණ්ඩයක් තෝරගෙන තමයි නිෂ්පාදනය කරන්නේ. අපි ඒකට කියනවා ආයතනික විශේෂීකරණය. සමහර ආයතන තියෙනවා ළමයි ආයතනෙ කියපු ගමන් ඔයාලට භාණ්ඩේ මතක් වෙනවා. එනවා. යා ඒවට ස්පෙෂල්. හරිද? දැන් උදාහරණයක් විදියට ගත්තොත් වාහන වලට අදාළව ආයතනයක් ගත්තොත් කියන්න බලන්න වාහන වලට රක් ගාලා මේගොල්ලන් දක්ෂ ලෙස හදන්න පුළුවන්. එහෙම ආයතනයක් දෙකක් කියන්න බලන්න. වාහන මෝටර රථ කියලා ඉතින් උත්තර ඕනේ. very good. Toyota. නේ? Toyota කියපු ගමන් Toyota වෙන්න පුළුවන්, BMW වෙන්න පුළුවන්, ඊට පස්සේ Honda වෙන්න පුළුවන්. ඒ ආයතන අපි දන්නවා ඒවා ඒ භාණ්ඩ වලටම සුවිශේෂී. මෝටර රථ වලටම සුවිශේෂී. හරි. ඒක තමයි ආයතන විශේෂීකරණය. ඕන ලියාගන්න උදාහරණ විදියට Toyota මෝටර රථ තව ළමයි තව උදාහරණයක් ගමු. ආයතන ගොඩක් තියෙන පුළුවන්. ටීවී ගත්තොත් කියන්න බලන්න ටීවී කියපු ගමන් ඒකට දක්ෂයි කියලා හිතන ආයතන LG, Sony, Samsung නේ Toshiba අන්න ඒව තමයි ආයතනික විශේෂීකරණ. ඒ කාර්ය ඒගොල්ලන්ට වඩා දක්ෂ ලෙස කරන්නේ. උදාහරණ දෙක තුනක් ලියාගන්න එහෙම.
හරි. ඒ ළමයි කිව්වේ ආයතනික විශේෂ ප්‍රාගුණ්‍ය. ආයතනයක් විදියට වඩා දක්ෂ ලෙස කළ හැකි කාර්යය නියැලෙනවා නම් අපි ඒක කියනවා ආයතනික විශේෂ ප්‍රාගුණ්‍ය. ඊට පස්සේ තියෙනවා ජාතික විශේෂ ප්‍රාගුණ්‍ය. ජාතික විශේෂ ප්‍රාගුණ්‍ය කියලා ළමයි. සමහර රටවල් තියෙනවා ඒගොල්ලන්ට වඩා දක්ෂ ලෙස කළ හැකි කාර්යයක් තියෙනවා. ඒ කාර්යය නියැලෙන. ප්‍රොඩක්ට් එක කියපු ගමන් මේ රට කියපු ගමන් අපිට මතක් වෙනවා මේක මේවට ප්‍රසිද්ධයි. මේවට මේගොල්ලන්ගේ සම්පත් තියෙනවා. මේගොල්ලන් තමයි මේවා හොඳටම අන්නේ. හරිද? මම මේ කියන බාණ්ඩෙත් එක්ක නිකන් කියන්නකො ඔයාලට මතක් කරන රට ඔරලෝසු කිව්වා. ඔරලෝසු කිව්වා. ස්පෙලිං කරනවා ගමන්නේ. ඔරලෝසු සිටිසන් කියන බ්‍රෑන්ඩ් එක නේද? ඔරලෝසු අනිත් අය හරි ජපාන් ඔරලෝසු හොඳයි ළමයි. හැබැයි සාමාන්‍ය Google එකේ සර්ච් කරලා ඔරලෝසු වලට වඩා ප්‍රසිද්ධියක් උසුලන රට තමයි ස්විට්සර්ලන්තය. හරිද? ස්විට්සර්ලන්තය තමයි ඔරලෝසු වලට වඩා ප්‍රසිද්ධියක් උසුලන රට. ස්විට්සර්ලන්ත ඔරලෝසුවක් කියලා කියන්නේ අර ක්වොලිටි එකෙන් සහ කල්පරත්න යුක්ත නමක් වැඩි ඉහළ නමක් උසුලනවා ස්විට්සර්ලන්තය. තව උදාහරණයක් තාක්ෂණික උපකරණ වලට PC වෙන්න පුළුවන්. ඒ වගේ තාක්ෂණික උපකරණ වලට ඉලෙක්ට්‍රික් ඒවට ඔය TV අරවා මේවා ෆ්‍රිජ් ඒවා ප්‍රසිද්ධයි. කම්පියුටර් ඇසසරිස් වලට කොහෙද ප්‍රසිද්ධ? USA නේ Intel IBM ප්‍රතින USA ප්‍රසිද්ධයි. හරි. තේරෙනවද ඒකවල? අර කිසියම් දෙයකට විශේෂීකරණය වෙලා තියෙනවා නම් රටක් අපි ඒකට කියනවා ජාතික විශේෂීකරණය කියලා. හරි. ඒතර පුද්ගල විශේෂීකරණය, ආයතනික විශේෂීකරණය, ජාතික විශේෂීකරණය. උදාහරණ දෙක තුනක් ලියා ගන්න. එතකොට ඔයාලට concept එකේ අදහස තියෙනවා. කිසියම් පුද්ගලයෙක් Tamanට වඩා දක්ෂ ලෙස කාර්යය කළ හැකි කාර්යය නියැලෙනවා නම් අපි කියනවා ශ්‍රම පුද්ගල විශේෂ ප්‍රාගුණ්‍ය. ඒවත් ශ්‍රම විශේෂ ප්‍රාගුණ්‍ය කියලා. කිසියම් ආයතනයක් වඩා හොඳින් නිපදවිය හැකි භාණ්ඩය හෝ සේවාව පිළි ගන්නවා නම් අපි ඒක කියනවා ආයතනික විශේෂ ප්‍රාගුණ්‍ය කියලා. රටක් විදියට Tamanට වඩා හොඳින් දක්ෂ ලෙස කළ හැකි කාර්යය ඒ ප්‍රොඩක්ට් එක පිළි ගන්නවා නම් අපි ඒක කියනවා ජාතික විශේෂ ප්‍රාගුණ්‍ය කියලා. ලංකාව ප්‍රසිද්ධ මොනවාටද? ලංකාව ප්‍රසිද්ධයි ළමයි ඇඟලුම් වලට. පිටරටවල් වල එකක් ඇඟලුම් තේ වලට ප්‍රසිද්ධයි. තේ ප්‍රසිද්ධ වුණාට අර ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය ඇඟලුම්. ලංකාව තේ ප්‍රසිද්ධයි. තේ ප්‍රසිද්ධ වුණාට ළමයි අර ලංකාවෙන් එක්ස්පෝර්ට් කරලා වැඩිම ආදායමක් ලබන්නේ ඇඟලුම් වල. ඔය NAS වල මාස් වල ඒ වගේ ඇඟලුම් වලට එම USA රටවල් වල USA වගේ රටවල් වලට යනවා ලොකු ඉල්ලුමක් තියෙනවා. ක්වොලිටි එකකින් යුක්තයි කියලා. හරි. තේ වලට ලංකාව ප්‍රසිද්ධයි. තව භාණ්ඩ තියෙනවා තේ, කෝපි, හරි. කුළු බඩු වලට ඒ වගේ දේවල්. හරි. එනවා ළමයි ශ්‍රම විශේෂ ප්‍රාගුණ්‍ය මම කියනවා. සම්පත් ඵලදායීතාවයේ තීරණය වෙන්න බලපාන සාධකවල තාක්ෂණීය කියලා සාධකයක් තිබ්බා. මානව ප්‍රාප්තනීය කියලා සාධකයක් තිබ්බා. කළමනාකරණය කියලා සාධකයක් තිබ්බා. අන්තිම එක තිබ්බේ ශ්‍රම විශේෂ ප්‍රාගුණ්‍ය සහ ශ්‍රම විභජනය. ශ්‍රම විශේෂ ප්‍රාගුණ්‍ය මම කතා කරලා ඉවර කරා. ශ්‍රම විභජනයේ සැලකිය යුතු කොටසක් තියෙනවා පැහැදිලි ගන්න. තමන් ඒක ඊළඟ දවසේ කතා කරනවා. අනිවාර්යෙන් මතක තියාගන්න අදත් මට ක්ලාස් එක පරක් වුණා. අර දේ කරන්න එපා. ඊට කලින් කතා කරලා කොහොම හරි කරලා ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් ඒ ප්‍රශ්න විසඳගෙන අර PDF එකේ වරදී නම් ඒක දාලා නැති වෙන්නේ නැහැ. ඊමේල් එකේ එන්නේ නැතුව ඉන්න විදියක් නෑ. ඕනම යවල තියෙන එක විදියකට ඔයාගේ ගෙදරට එන්නේ නැති වෙන්නේ නැහැ. වෙන කෙනෙක් ගෙදරට එන්නේ නැහැ. ඊමණෝ මේ පට්ටක් ගාලා එහෙම දොර අරගෙන එන එකක් නෙවෙයි ඒක. නිසා ඔයාගේ මොකක් හරි මිස්ටේක් එකක් තියෙන ඒක හරියට බලන්න. හරි. අර ටීස් වල සබ්මිට් කරපු නැති අය ඒ අදාළ ඩීටේල්ස් සබ්මිට් කරන්න. එතකොට ලිස්ට් එකට වැටෙනවා. අලුත් කෙනෙක් නම් රෙජිස්ටර් වෙන්න අර නම්බර් එක. හරි. වෙඩික් පාඩම් කරගන්න. ආපහු එතකොට අපි සෙනසුරාදා හම්බෙමු 10 මාර්ග. හරි.